පින්වත් සියලු දෙනාම දෑත නළලේ තබා ඔබට මට මේ සසර පුරාවට හමු වූ එකම පිළිසරණ වූ සරාගීන් විරාගීන් බවට පත් කළ සදෝසීන් වීත දෝසීන් බවට පත් කළ සක්ලේශී සත්වයන් නික්ලේශී අය බවට පත් කළ තිලෝ ගුරු වූ අසහාය මුනි රත්නයයි කිව යුතු බුදුරජාණන් වහන්සේගේ සිරිපාපියුම් අභියස උත්තමාංග නමස්කාරයම වේවා කියලා සාදු කරනවා. කුළුණු මෙන් සත් මෙත පතල නැන සව් පදාරුත හෙලි කල නොවට සිත නිතර නමදින් මුනිඳු සරණත ලංකර සසරහිම් දුරු කර කෙලෙස් බියගින් සිදු කළ යුතු උතුම් වන්දින් නවලෝතුරා සදහම් කිසි කෙනෙකුන් පමණ නොකලකි ගුණති අපමණ සතහට පිළිසරණ වන්දින් අදරින් අරි සංඝගණ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මග්ගානට්ඨං ගිකෝ සෙට්ඨෝ සච්චානං චතුරෝ පදා විරාගෝ සෙට්ඨෝ ධම්මානං විපදානං ච චක්ඛුමා ඒසෝව මග්ගෝ නත්ථඤ්ඤෝ දස්සනස්ස විසුද්ධියා ඒතං හි තුම්හේ පටිපඤ්ඤත මාරස්සේතං පමෝහනං ඒතං හි තුම්හේ පටිපන්නා දුක්ඛසන්තං කරිස්සත අක්ඛාතෝ මයා මග්ගෝ අඤ්ඤාය සල්ලකන්තනං තුම්හේහි කිච්ච මාතප්පං අක්ඛාතාරෝ තථාගතා පටිපන්නා පමුක්ඛන්ති ධායිනෝ මාර බන්ධනාති විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ගරු කටයුතු ලොකු ස්වාමීන් වහන්සේ වන විචිත්‍ර ධර්ම කථික උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ එවැගේම අපගේ කල්යාණ මිත්‍ර විචිත්‍ර ධර්ම කථික උඩුදුම්බර සෝභිත ස්වාමීන් වහන්සේ ඇතුළු අතිපූජනීය සදා වන්දනීය මහා සංඝරත්නයෙහි පාපියුම් වන්දනා කරමි. මට සමාව අවසර ලැබේවා. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, සියලු දෙනාටම වාසනාවන්ත උපෝසථ දිනයක් වේවා කියලා මම පළමු කොට ආශිර්වාද කරනවා. මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ
සවැත් නුවර දෙව්රම් වන අරණ අනන්ත ගුණ සුවඳින් සුවඳවත් කරගෙන වැඩ හිටපු කාලේ එක දවසක් ඈත ගමකට පිණ්ඩපාතේ වැඩම කරලා පිණ්ඩපාතේ ලබාගෙන දෙව්රම් විහාරයට වැඩම කරලා දානි වළඳලා හුදකලාවේ විවේකීව වැඩ ඉන්නකොට 500කට ආසන්න සංඝ පිරිසක් ස්වාමීන් වහන්සේලා පිරිසක් නොඑක් විදිහේ අල්ලාප සල්ලාප කතාවෙහි යෙදලා ඉන්නවා දැකලා මහා කරුණාවෙන් තථාගතයන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේලා වැඩ හිටපු තැනට වැඩම කළා. වැඩම කරලා අසා වදාරනවා මහණෙනි නුඹලා දානය වළඳලා මොනවද මේ විදියට එකතු වෙලා සාකච්ඡා කරමින් ඉන්නේ. වික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි කතා කළේ පින්නපාතේ වැඩම කරපු ගමේ රටේ තොරතුරු ටිකක් පිළිබඳව මම්මාවත් පිළිබඳව දන් දුන් මිනිස්සු පිළිබඳව එයත්න්ගේ රැකියා කර්මාන්ත පිළිබඳව අපි සාකච්ඡා කළා. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් වදාරනවා මහණෙනි නුඹලා මාවැනි දසබලධාරී බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙලා උතුම් බුදු සසුන හිටුවලා තිබියදී එවන් බුදු සසුනක කසාවත දරාගෙන පාරිශුද්ධ පැවිදි ජීවිතයක් උරුම කරගෙන නොකල මනා කතාවන්හි නියැලලා වටිනා මිනිස් ජීවිතයෙහි වටිනා මොහොතක් ඇයි මේ විදියට අපතේ යවන්නේ කියලා මෙහෙම අනුශාසනා කරලා ඉන්න අනතුරුව වදාරනවා ඔය ආගිය තොරතුරු මගතොටේ තොරතුරු කතා කරන එක කිසිම ප්‍රයෝජනයක් නැති හිස් කතාවක් වෙනවා. මග්ගානං අට්ඨංගිකෝ සෙට්ඨෝ මහණෙනි ලෝකයේ ඇති සියලු මාර්ගයන් අතර ශ්‍රේෂ්ඨ මාර්ගය වන්නේ ආර්ය වූ අෂ්ටාංගික මාර්ගයයි. සත්‍යානං චතුරෝපදා නොඑක් විදිහේ සත්‍යයන් ලෝකේ තියෙනවා. හැබැයි ඒ සියල්ල අතර ශ්‍රේෂ්ඨම සත්‍යය වන්නේ කතා කරනවා නම් සාකච්ඡා කරනවා නම් චතුරාර්ය සත්‍ය පමණයි. විරාගෝ සෙට්ඨෝ ධම්මානං නොඑක් ධර්ම ස්වභාවයන් මේ ලෝකයේ පවතිනවා. සියලු ධර්ම ස්වභාවයන් අතර ශ්‍රේෂ්ඨම ධර්ම ස්වභාවය වන්නේ අසංඛත ධාතු සංඛ්‍යාත අමූර්ත මහා නිර්වාණය ගැන කතා කිරීමයි. ද්විපදානං චක්ඛුමා ලෝකෙ මිනිස්සු ගැන ලෝකයේ සත්වයන් ගැන තිරිසන් සිව්පා සතුන් ගැන කතා කරනවා මිනිස්සු. දෙවියෝ ගැන භක්මයෝ ගැන කතා කරනවා. අමනුෂ්‍යයන් ගැන මිනිස් නොමිනිසුන් ගැන කතා කරනවා. ඒ සියලු කතාවන් අතර දෙපා ඇති අයට ශ්‍රේෂ්ඨයයි අග්‍රයයි කිව යුතු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන කතා කිරීමයි ශ්‍රේෂ්ඨ වන්නේ කියලා අවවාද කළා අනුශාසනා කළා. ඒසෝව මග්ගෝ නද්ධඤ්ඤෝ දස්සනස්ස විසුද්ධියා ඔය නිවන් මඟ අමා දොර හැර වෙන කිසිම මාර්ගයක් සැනසීම පිණිස ලෝකයක් නැහැ. ඒතන්හි තුම්හි පටිපද්‍යත ඒ මාර්ගය ශ්‍රද්ධාවෙන් අනුගමනය කිරීම මහණෙනි නුඹලා විසින් සිද්ධ කරන්න. මාරස්සේතම් පමෝහනං ඒ මාර්ගයේ ගමන් කිරීම මාරයාගේ ඇසට වැලි ගැසීමක් හා සමානයි. ඒතන්හි තුම්හි පටිපන්නා මහණෙනි අප්‍රමාදීව ඒ උතුම් මාර්ගයට අතුල් වෙලා දුක්ඛස්සන්තං පරිස්සතහ සියලු දුක් අවසන් කරන්ට සැදී පැහැදී කටයුතු කරන්න. අක්ඛාතෝ මයා මග්ගෝ
මම මේ අමරණීය නිවන් මඟ බොහෝ දුක් විඳලා ලෝ සතුන් වෙනුවෙන් උඩුකුරු කළා මතු කළා පිහිටුවා තැබුවා අඤ්ඤාය සල්ලකන්තනා සැබවින්ම මම එය දැන දැනමයි අවබෝධ කරගෙනමයි සියලු කෙලෙස් පුල් උදුරා දමන බව ප්‍රත්‍යක්ෂ කරගෙනමයි දේශනා කරන්නේ පිහිටුවන්නේ තුම්හි කිච්ච මාතප්පං එනිසා මහණෙනි නුඹලා අප්‍රමාදීව කලමනාදී කරන්ටත් නොකලමනාදී නොකරන්ටත් වෙහෙස වෙන්න වීර්ය වඩන්න අග්ඝාකාරෝ තථාගතා මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් කළ යුතු යම් මෙහෙවරක් වේ නම් තම ශ්‍රාවකයන් උදෙසා ඒ මෙහෙවර පිරිපුන් ලෙස සිද්ධ කරන ලදී පටිපන්නා පමුක්ඛන්ති සැක ඇති කරගන්නට එපා මේ මාවතට පිළිපන් ගිහි පැවිදි සියල්ලෝම දුකෙන් මිදෙන බව සත්‍යයි මා විශ්වාස කරගන්න ධායිනෝ මාර බන්ධනා මාර බන්ධනයෙන් මිදෙන්ට මේ ආර්ය වූ සීලය ආර්ය වූ සමාධිය ආර්ය වූ ප්‍රඥාව පුරුදු කරන්න කියලා එදා ඒ ස්වාමීන් වහන්සේලාට මහා කරුණාවෙන් අනුශාසනා කළා. ඒ අනුශාසනාව අවසන් වෙද්දී අල්ලාප සල්ලාප කතාවේ නියලුන ඒ 500කට ආසන්න මහා සංඝ පිරිසක් සියලු කෙලෙසුන් නසා දමා සංසාර දුකින් සදහටම නිදහස් වූ විතරාගී මුනිවරු බවට පත් වුණා. පින්වත් සියලු දෙනාම සුදු ඇඳුමින් සැරසෙලා අද උපෝසත සීලයක පිහිටලා පාරිශුද්ධ ශ්‍රී සද්ධර්මය ඉගෙන ගැනීමේ බලාපොරොත්තුවෙන් මේ පින්බිමට ආවේ එවන් ලෝතුරු සැනසෙල්ලක් පිළිබඳව ඒ ගෞරවනීය හැඟීම හද මැදුරේ දරාගෙන ඉතින් හැම කෙනෙක්ම ඒ පාරිශුද්ධ අරමුණ සාක්ෂාත් කර ගැනීම පිණිස අද දවස තුල වෙහෙසෙන්නට ඕන සෑම කායික වාචසික මානසික හැසිරීමක්ම මේ උතුම් ධර්ම මාර්ගයට නතු කරන්ට අනුයාත කරන්ට ඊට අනුව පිහිටවන්න සියලු දෙනාම වග බලා ගන්නට ඕන. මෙවන් මොහොතක් ජීවිතයට උදා වීම පිළිබඳව සෑම කෙනෙක්ම නැවත නැවත හිතා සතුටු වෙන්නත් ඕන. ඒ සතුට තමයි දිනක සමාධියෙන් ප්‍රඥාවට ප්‍රඥාවෙන් විමුක්තියට විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයට ඒකාන්තයෙන් හේතු භූත වන්නේ. එනිසා කුසලයේ තුල ඇති කරගන්නා සතුටයි බුදුරජාණන් වහන්සේ හැමදාකම වර්ණනා කළේ. එවන් සතුටක් උදාපත් කරගන්නට සංසාරයේ කල බොහෝ පින් නැතිව ලැබිච්ච මිනිස් ජීවිතේ තවත් එක දවසක් උදා වෙලා ගතවන මොහොතින් මොහොත මරණය කරා ගමන් කරන ජීවිතයේ මෙවන් නිමේෂයක් මුණ ගැසීම ගැන ඒ ආකාරයෙන් හිතා සතුටු වෙන්න ආපු ගමනින් උපරිම ප්‍රතිලාභයක් ලබා ගන්නට මේ ධර්මයට මනාව සවන් දෙන්න ඊට අනුව මනසිකාර කරන්න අසන සෑම මොහොතකම ජීවිතයට ගලපා ගන්නට උත්සාහවත් වෙන්න කියලා උදෑසන කාලයේහි වැඩසටහන ආරම්භ කිරීමට පෙර ආතුව සියලු දෙනාටම කරුණාවෙන් මතක් කරනවා. රතනාඝර ප්‍රභා අභිධර්ම වැඩසටහනෙහි තවත් එක දිනක් මේ විදිහට උදා වුණා. පසුගිය වැඩසටහන් වාරවල අපි පරමාර්ථ ධර්ම පිළිබඳව කරන ලද දේශනා සාකච්ඡා මේ සියලු දෙනාම ශක්ති පමණින් සිහි කරගන්න සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍ය කියන දෙලබෑරුම් සත්‍ය පිළිබඳව හරියට රාජ්‍ය මුද්‍රාවෙන් ලාංඡනයක් තබනවා වගේ
තථාගත සිරි මුව මඩලින් ඒ සටහන සත්‍ය පිළිබඳව සටහන ඉතිහාසයේ තබා වදාලා පරමාර්ථ සත්‍ය පිළිබඳව දේශනා කරන බුදුරජාණන් වහන්සේ විදර්ශනා ඥානය පහළ කර ගැනීම පිණිස ඍජුවම හේතු වන නාම රූප ධර්ම පිළිබඳව විභාගය බොහොම ගැඹුරින් සිද්ධ කරන්නට අවස්ථාව යොදාගත්තා. ඒ වෙන දෙයක් නිසා නෙමෙයි, අනාදිමත් සසරක් නවතාලන අනාදිමත් දුකක් අවසන් කරන ශ්‍රාවකයෙකුට අත්‍යන්තයෙන්ම තිබිය යුතු අවබෝධයන් අතර නාම රූප පරිච්ඡේද කර ඥානය කියන මේ නුවණ සියල්ලන්ටම එකසේම වමනා කරනවා. නාම රූප පරිච්ඡේද ඥානය ඇති කර ගැනීමට ඇති මඟ පෙන්වීම මේ ශ්‍රී සද්ධර්මයෙහි අභිධර්මය නම් වූ ධර්මපරයායයි. ඒ ධර්මපරයාය ප්‍රගුණ කිරීමයි, ප්‍රගුණ කරමින් ජීවිතයට ගලපා ගැනීමයි. ඉතින් එනිසා පරමාර්ථ ධර්ම යටතේ බුදුරජාණන් වහන්සේ චිත්තය, චෛතසිකය, රූපය, නිර්වාණය කියන මේ සතර වැදෑරුම් ධර්ම ස්වභාවයන් පිළිබඳව ශ්‍රාවකයන්ට ඒ මට්ටමින් අවබෝධ කරගත හැකිවන ආකාරයෙන් දේශනා කොට වදාලා. පසුගිය වැඩසටහන් වලදී අපි සිත පිළිබඳව මධ්‍යම ප්‍රමාණයෙන් විස්තර ඇතුළත් ධර්ම දේශනා සහ සාකච්ඡා සිදු කළා. අකුසල් සිත් පිළිබඳව, අහේතුක සිත් පිළිබඳව, කාමාවචර සෝභන සිත් පිළිබඳව, රූපාවචර සිත් පිළිබඳව, අරූපාවචර සිත් වලින් කොටසක් පිළිබඳව සාකච්ඡා කළා. දැන් අද දවසේ අපට ආරම්භ කරන්නට නියමිත වන්නේ අරූපාවචර සිත් පිළිබඳව ඉතුරු කොටස සහ ඉන් ඉදිරියට ඇති කොටස් පිළිබඳව. එනිසා සියලු දෙනාම සිත අඤ්ඤ විහිත වෙන්ට නොදී තථාගතයන් වහන්සේගේ හදමඩලේ නැවුන මේ අසිරිමත් ධර්මයෙන් ඔයත්තන්ගේ සිත් සතන් අඳුරු ගුහා සදൃශ සිත් සතන් ඒ ධර්මාලෝකයෙන් එකලු කරගන්නා මොහොතයි කියලා සිත පහළවාගෙන අසන්ට ඕන. අරූපාවචර සිත් පිළිබඳව කතා කරද්දී අරූපාවචර සිත් 12ක් බුදුරජාණන් වහන්සේ සිරිමෝ මඩලින් දේශනා කොට වදාලා. ඒ අරූපාවචර සිත් 12 අරූපාවචර කුසල සිත් 4ක් හැටියටත්, අරූපාවචර විපාක සිත් 4ක් හැටියටත්, අරූපාවචර ක්‍රියා සිත් 4ක් හැටියටත් එකතු කරලා එවන් චිත්තෝත්පාදයන් 12ක් පිළිබඳව සම්බුදු නුවණින් දේශනා කොට වදාලා. අරූපාවචර කුසල සිත් 4 පිළිවෙලින් සඳහන් කළොත් ආකාසානංචායතන කුසල චිත්තය, විඤ්ඤාණංචායතන කුසල චිත්තය, ආකින්චඤ්ඤායතන කුසල චිත්තය, නේව සංඥානා සංඥායතන කුසල චිත්තය. එතකොට මේ කුසල සිත් 4 පිළිවෙලින් උපදවා ගන්නා යෝගාවචරයෙක් කොයි විදිහටද තම යෝගාවචර වැඩපිළිවෙල හසුරුවා ගත යුත්තේ කියන මේ කරුණ ගැනත් යම් කොටසක් අපි පසුගිය වැඩසටහනෙහි අවසාන භාගයේදී සාකච්ඡා කළා. රූපාවචර සතරවන ධානය හෝ පංචම ධානය උපදවා ගත්ත යෝගාවචරයෙක් චතුස්ක ක්‍රමයෙන් ගත්තොත් සතරවන ධානය, පංචක ක්‍රමයෙන් ගත්තොත් පස්වන ධානය උපදවාගෙන රූපය යනු අනේක විධ පරිබෝධයන්ට තුඩු දෙනවා කියන මේ කරුණ සලකලා රූප
රූපයෙන්ද සිත මුදවාගෙන වාසය කිරීමට ඇතනම් එය මනාය කියන කැමැත්ත ඡන්දය ඇති කරගෙන ඉන් ඉදිරියට මේ සිතේ ඇති ස්වභාවය ගවේෂණය කරමින් සිත රූපාවචරයෙන් ඔබට සිත නැංවීම පිණිස ගනු ලබන ප්‍රයත්නයෙහි ඵලයක් හැටියටයි අරූපාවචර ධාන සිත් පහළවන්නේ. එතකොට ඒ අරූපාවචර ධාන සිත් වලින් ප්‍රථම අරූපාවචර චිත්තෝත්පාදය උපදවනු කැමැති බුදුන්ගේ ශ්‍රාවකයා රූපාවචර සතරවන ධානය හෝ පංචම ධානය උපදවාගෙන ඒ උපදවාගත් ධානය මනාකොට හස්තගත කර්මාන්තයක් තේසේ ප්‍රගුණ බවට පත් කරලා ඒ වගේම කසිනාදී අරමුණු නිමිති කරගෙන ඒ ධානයට එළඹීමේ ශක්්‍යතාවත් ඇති කරගෙන දීර්ඝ කාලයක් ඇතම් කෙනෙකුට සංසාරයේ පුරුදු කරලා තියෙනවා නම් කෙටි කාලයකින් වුණත් පුළුවන් ඒ ශක්තිය ඇති කර ගන්න ඕන. එහෙම ඇති කරගෙන ආකාශ කසිනය හැර දැන් මේ ධානය උපදවා ගන්නා ආකාසානංචායතන උපදවා ගන්නා ආකාරය ගැන පසුගිය වැඩසටහනේ අවසාන භාගයේ යම් විස්තරයක් කළා. ඒ ගැන නැවත මතක් කිරීමක් වශයෙන් සිද්ධ කරනවා නම් දස කසින වලින් ආකාශ කසිනය හැර සෙසු පඨවි ආදී නව කසිනයන්ගෙන් අභිමත කසිනයකින් චතුර්ථ ධානයට සමවැදිලා ඉන් අනතුරුව ඒ කසිනා ලෝකේ නැත්නම් ඒ කසින නිමිත්ත යම්තා ප්‍රදේශයක අභිමත පරිදි පතුරවලා මේ සැබවින්ම මනෝමූලික විෂයක් නිසා වචනානුසාරයෙන් දැනුවත් කිරීමේ හැකියාව බොහෝම සීමා සහිතයි කියන එක සියලු දෙනාටම මම කලිනුත් මතක් කරා අදත් මතක් කරනවා. එනිසා මේ කියන වචන අනුසාරයෙන් මේ පිළිබඳව අදහසක් ඇති කර ගැනීම පිණිස මේ ප්‍රඥාව දියුණු කිරීමමයි සිද්ධ කළ යුතු වන්නේ. ඒ විදිහට උදාහරණයක් හැටියට ගත්තොත් පඨවි කසිනයෙන් චතුර්ථ ධානය උපදවලා ඉන් අනතුරුව ඒ පඨවි කසින නිමිත්ත කැමැතිතා ප්‍රදේශයක් සිත ඇතුලෙන් පතුරවලා ඒ පතුරවීම කියන එකෙන් අදහස් කරන්නේ ඒ සංඥාව Tamanට පුළුවන් හිතුවොත් මේ මුළු සක්වල දක්වාම නැත්නම් සක්වල පර්වතයේ දක්වාම පඨවි කසිනයයි කියලා මෙනෙහි කරන්න. එතකොට ඒ පඨවි කසිනය පුරුදු කරපු ශ්‍රාවකයාට ඒකා ප්‍රදේශය පේන්න ගන්නේ පඨවි කසිනේවත් තම ධානයට පඨවි නම් වූ අරමුණ ලෙස පඨවිය නම් වූ අරමුණ ලෙස සංඥාව ලෙස ඉන් අනතුරුව ඒ යෝගාවචරයා ඒ පඨවි කසිනය පතුරවන ලද සියලු ප්‍රදේශෙහි ව්‍යාප්තව පවතින ඒ පඨවි කසින සංඥාව හැර දමා ඒ පඨවි කසින සංඥාව හැර දානවා හිත ඇතුලෙන් පඨවි කියන සංඥාව අත්හරිනවා. අත්හැරියාට පස්සේ ඒ ශ්‍රාවකයාට ඒ කසිනය පෙර පතුරවපු සියලු ප්‍රදේශයෙහි හිස් බවක් එහෙම නැත්නම් රික්තක බවක් අවකාශ ස්වરૂපයක් හිතට පේන්න ගන්නවා. ඒ හිස් බව ඒ අවකාශ ස්වરૂපය අරමුණු කරමින් එහි ඇති ප්‍රමාණාතික්‍රාන්ත බව එහෙම නැත්නම් අසවල් තැනින් තමයි මෙය පටන් ගන්නෙ අසවල් තැනින් තමයි ගෙවෙන්නේ කියලා උත්පාද අන්තය හෝ වය අන්තයක් නොපෙනෙන ඒ අවකාශය නැත්නම් ඒ හිතට පෙනී ගිය අවකාශය අරමුණු කරගෙන අනන්තෝ ආකාශෝ කියන ඒ සංඥාව මුලින් නම් වචනයෙන් පස්සේ සිතින් හොඳට ප්‍රගුණ කරලා සිත පුරුදු කරගෙන යනකොට ඉදිරියට ඒ අනන්ත අවකාශය අරමුණු කරගෙන පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ වශයෙන් කාමාවචර භූමිය ඉක්මවා ඒ උතුමන් වහන්සේට
අරූපාවචර ප්‍රථම ධාන චිත්තය ආකාසානංචායතන කුසල චිත්තය ධානයක් හැටියට ඒ සිත ඇතුලේ නැත්තම් ඒ හදවතේ පහළ වෙනවා. ඒ විදිහට කිව්වොත් තේරෙනවා. එතකොට අන්නේ අවස්ථාවට බුදුරජාණන් වහන්සේ වදාරනවා ආකාසානංචායතන කුසල් සිත උපදවා ගැනීම කියලා. ආකාසානංචායතන කුසල් සිත උපදවා ගැනීම. මේ විදිහට මිනිත්තු කිහිපයකින් තෝරලා දුන්නට ඇතන් කෙනෙකුට අවුරුදු 20ක් 40ක දීර්ඝකාලීන වැඩපිළිවෙලකින් තමයි මෙය ප්‍රායෝගික භාවිතයක් බවට පත් කර ගැනීම හැකියාව ලැබෙන්නේ. කලපින් නැති උතුමන්ට නම් දින ගණනකින් වුණත් අප මහබෝසතාණන් වහන්සේට වගේ දින ගණනකින් වුණත් ඒ අවස්ථාව හිමි කර ගන්නට පුළුවන්. කොහොම නමුත් ඔබට මට අප සියලු දෙනාටම මේ පිළිබඳව කල්පියා හොඳ අවබෝධයක් ඇති කරගෙන තිබීම උපකාර වෙනවා. නිවන් පිණිස යන මේ ගමනේදී ඊට පහසු විහරණයෙන් යා ගන්නට. ඉතින් ඒ සිතට කියනවා ආකාසානංචායතන කුසල සිත කියලා. ඒ සිතේ අංග වශයෙන් සඳහන් කළොත් උපේක්ෂාව සහ ඒකාග්‍රතාවය කියන මේ අංග දෙක බොහොම බලවත් ප්‍රබල බවට පත් වෙලා ඒ අංග දෙක මත මේ ධානය රඳා පවතිනවා කිව්වොත් වැරද්දක් නැහැ. උපේක්ෂාව සහ ඒකාග්‍රතාව. උපේක්ඛා ඒකාග්‍රතාව කියන චෛතසික ධර්මතාවල බලය ඉතා උසස් ආකාරයෙන් මතුවෙච්ච අවස්ථාවක්. ඒ ආකාසානංචායතන කුසල් සිත උපදවාගත් යෝගාවචරයා ඉන් අනතුරුව විඥානංචායතන කුසල සිත උපදවා ගැනීම පිණිස පිළිවෙත් ධර්ම සම්පාදනය කරනවා. ඔබට කලින් මම සඳහන් කළා මේ වගේ අවස්ථාවකට පැමිණෙන ගිහි කෙනෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා මනා ගුරු වැසුරක් ඉස්සෙල්ලාම පවත්වා ගන්නට ඕන. ගුරුවරයා හාත්පසින් දක්ෂ විය යුතුයි. තමනුත් මුලා නොවි තම ශිෂ්‍ය පිරිසක් මුලාවට පත් කරන්නේ නැතුව ඉදිරියට මේ වැඩපිළිවෙල රැගෙන යන්නට. ඉතින් ඒ නිසා මේ වගේ අවස්ථාවකට මනස නංවනවා කියන එක ලෙහෙසි දෙයක් නෙවෙයි, පහසු දෙයක් නෙවෙයි. එහෙම කිව්වහම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ දේවල් නම් අපට කවදාකවත් කරන්න බැරි වෙයි කියලා. කවුරුවත් එහෙම හිතන්න එපා. ඉමක් නැති සසර තුල මෙවන් අත්දැකීම් බහුල පිරිසක් තමයි මෙතන මේ විදිහට එකතු වෙලා ඉන්නේ. භව කඩතුරාව බොහොම බලවත් පටලයක් නිසා අතීතයේ නොපෙනෙන හින්දා අදහා ගැනීමේ හැකියාව නැති වෙලා. ඉතින් ඒ නිසා අදහා ගන්න එවන් අතීතයක මෙවන් මානසික විෂයන් මානසික විද්‍යාවන් බොහෝ පසු කරලා තියෙනවා. මේ ධ්‍යාන සුවය නොවිඳපු කෙනෙක් මෙතන නැති තරම්. ආකාසානංචායතන කුසලසිත ඒ පෙර සසරේ නූපදවාගත්ත කෙනෙක් මෙතන නැහැ. සෑම කෙනෙක්ම උපදවලා තියෙනවා. හැබැයි ඒ ඉතිහාසය සිහි කරගන්න බැරි කම නිසා අද මේ දේවල් කියා දෙනකොට ඇතම් කෙනෙකුට නොතේරෙන්න පුළුවන්, වැටහීමේ මදගතියක් එන්න පුළුවන්. ඒ කොහොම වුණත් ශ්‍රද්ධාව පෙරටු කරගෙන මේ අහන දේ තේරුම් ගන්න උත්සාහවත් වුණොත් හෙට දවසේදී ඔබට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව අනුව ගමන් කරන නිසා නොතේරෙන තැන් වැටහිලා, වැටහිච්ච තැන් වඩාත් පිරිසුදු වෙලා ඒ අවසානය ප්‍රත්‍යක්ෂයක් බවට පමුණවා ගන්න මේ අනුශාසනාව මඟ පෙන්වීම ඒකාන්තයෙන්ම හේතු වෙනවා. පින්වතුනි, ඒ විදිහට ආකාසානංචායතන කුසල්සිත උපදවා ගත්ත කෙනෙක් විඥානංචායතනය නම් වූ දෙවන අරූපාවචර කුසල්සිත උපදවා ගන්න ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආකාසානංචායතනය උපදවා ගත්ත කෙනා හිතනවා මම උපදවා ගනු ලැබූ මේ සමාපත්තිය මහා පුදුම සමාපත්තියක්.
අනන්ත අවකාශයක් අරමුණු කරගෙන ඊට අනුව මගේ සිත නොසෙල්වී පවතිනවා. මේ අනන්ත ආකාශය කෙලවරක් හිමක් නැති පමණින් අනන්ත වූ ආකාශයක්. මෙවන් අනන්ත ආකාශයක් අරමුණු කරන මේ සිතත් අනන්තයි. මේ සිතත් අනන්ත වූ ස්වභාවයෙන් යුක්තයි කියලා ඒ යෝගාවචරයෙන් අනතුරුව තමා විසින් ලබන ලද අත්දැකීම පාදක කරගෙන ඒ විඥානයේ විසින් ගන්නා ලද ආකාසානං ඡායතන සිත විසින් ගන්නා ලද ඒ අරමුණෙහි ඇති කෘතුල බව, විස්තීර්ණ බව, පැතුරුණ බව කියන මේ කරුණ තුලින් ඇති කරගන්න අවබෝධයක්. මේ සිතත් එවන් අනන්ත වූ අරමුණක්, අනන්ත වූ ආකාශයක් අරමුණු කරන්නට සමත් නිසා මේ සිතත් ඒ තරමින්ම අනන්තයි කියන මේ සංඥාව ඇති කරගන්නවා. ඇති කරගෙන අනන්තං විඥානං කියලා ඒ යෝගාවචරය පරිකර්ම කරනවා. එහෙම නැත්නම් මේ ධානය ඒ සිත පිළිබඳව නැවත නැවත මනසිකාර කරනවා. ඒ සිතේ ඇති අසිරිමත් බව සිහි කරනවා. ඒ සිතේ ඇති පුදුම සහගත බව තමයි ඒ වෙලාවේ ඒ පුදුම සහගත වූ අනන්ත වූ ස්වභාවය නැත්නම් අනන්ත වූ ආකාශයක් අරමුණු කළ සිත ඒ තරමින්ම අනන්තයි කියන අනන්ත අරමුණක් ගැනීමේ හැකියාවෙන් යුක්තයි. එනිසා ඒ සිත වර්ණනීයයි, ප්‍රශංසනීයයි ආදී වශයෙන් තම සිතින්ම අගය කරලා ඒ සිත ගැන නැවත නැවත මෙනෙහි කරනකොට ඒ සිත අරමුණු කරගෙන ආකාසානං ඡායතන කුසල් සිත අරමුණු කරගෙන නැවත වතාවක් සිත සමාධිමත් වෙනවා, ධානයක් උපදිනවා. අන්නේ ධාන සිතට කියනවා විඥානං ඡායතන කුසල් සිත කියලා. විඥානං ඡායතන කුසල් සිත. ආකාසානං ඡායතන සිත අරමුණු කරගෙන ආකාසානං ඡායතන සිත නැවත නැවත මෙනෙහි කරමින් පරිකර්ම කරනකොට නැත්නම් ඒ පුහුණුව සිද්ධ කරනකොට පරිකර්ම අවස්ථාව, උපචාර අවස්ථාව, අනුලෝම අවස්ථාව, ගෝත්‍ර භූ මේ කියන අවස්ථාවන් පසු කරන පහළ වෙන ධ්‍යාන සිතට කියනවා බුදුරජාණන් වහන්සේ විඥානං ඡායතන කුසල් සිත කියලා. විඥානං ඡායතන කුසල් සිත. ඒ විදිහට විඥානං ඡායතනය උපදවාගත් යෝගාවචරයෙක් බලනවා තවදුරටත් මේ හිත දියුණු කිරීමේ හැකියාවක් තියෙනවද? එහෙම බලද්දී ගුරුවරයාගෙන් ලැබෙන මඟ පෙන්වීමත් Tamanට ඇති අත්දැකීමක් කියන මේ කරුණු දෙක එකතු වූ කල්හි ඔහුට වැටහෙනවා මේ සිත තවදුරටත් බොහෝම තුනී බවට පත් කරමින් සමාහිත බව අග්‍රස්ථානයට පමුණුවමින් ඒකාග්‍රතාවයේ අකම්පිත බව තවත් දියුණු කරමින් මේ සිත තවත් ඉහළට නංවන්න පුළුවන් මේ අවබෝධය ඇති වෙනවා. ඉතින් ඊළඟට ලැබෙන අරූපාවචර සමාපත්තිය උපදවා ගන්නට ඒ ශ්‍රාවකයා උත්සාහවත් වෙනවා. ඊළඟ අරූපාවචර සමාපත්තියවත් කුසල සිත තමයි තුන්වන අරූපාවචර කුසල සිත තමයි ආකින්චඤ්ඤායතන කුසල සිත. ආකින්චඤ්ඤායතන කුසල සිත. ඒ ආකින්චඤ්ඤායතන කුසල සිත උපදවා ගන්නා යෝගාවචරයා කල්පනා කරනවා මම රූපාවචර ධාන ඉක්මවා අරූපාවචර ධානයන්ගේ ප්‍රථම අරූපාවචර ධානය වූ ආකාසානං ඡායතනෙ උපදවා ගත්තා. ඒ ආකාසානං ඡායතන සිත උපදවාගෙන ඊට සමවැදුණා. එහි ඇති ප්‍රණීත අකම්පිත ධාන සුවය මම වින්දා. ඉන්නනතුරුව තවදුරටත් මේ සිත උසස් බවට පමුණුවමින් විඥානං ඡායතනයත් උපදවා ගන්නට යෙදුණා. විඥානං ඡායතනෙ උපදවා ගන්නවත් සමගම ආකාසානං ඡායතන ඒ අනන්ත ආකාශය අරමුණු කළ ආකාසානං ඡායතනෙ නම් වූ ඒ සිත අභාවයටපත් වුණා. නැත්තම් එවන් අනන්ත ආකාශයක් අරමුණු කරපු
ආකාසානං ඡායතන සිත නැති වුණා. ඒ විදිහට Tamanට මේ අත්දැකීම ලැබෙනවා. ලැබුණාට පස්සේ මේ ඊතන එක අපි මෙහෙම කිව්වට නොතේරුණත් ඒ උතුමන් වහන්සේට ඊටා පහසුවෙන් හොඳට වැටහෙනවා. ඒ ආකාසානං ඡායතන සිතෙහි අභාව මාත්‍රය, ආකාසානං ඡායතන සිත අභාවයට ගියා, නැති වුණා. නැති වෙන්න හේතුව තමයි විඥානං ඡායතන උපදවා ගැනීම. එයින් අදහස් කරන්නේ ඒ සිත නැවත කිසිදාක උපදවා ගන්න බැරි විදියට නැති වුණා කියන එක නෙමෙයි. යලි කිසිදාක ඒ ආකාසානං ඡායතන අරූප සමාපත්තියට උහුට සමවදින්න බෑ කියන එක නෙමෙයි. පළමුවෙනි වතාවට එහෙම නැත්නම් මතු විඥානං ඡායතන උපදවා ගන්නට කලින් තිබුණ ඒ ආකාසානං ඡායතන සමාපatti චිත්තය උනත් අභාවයට පමුණුවලා හැකියාව ලැබුණ විඥානං ඡායතන උපදවන්න. විඥානං ඡායතනෙ උපදවාගෙන ඉන්න අනතුරු මෙනෙහි කරනව ආකාසානං ඡායතන චිත්තෙහි අභාවයේවත් නැතිවීම. එවන් සිතක් නමුත් නැතිව ගියා, අභාවයටපත් වුණා. මේ අත්දැකීම ලැබපු යෝගාවචරයට මේ දේවල් අරමුණු කරනවා කියන එක ඉතා පහසු දෙයක්. ඔහුට තමයි ඒ පිළිබඳව හොඳම අත්දැකීම තියෙන්නේ. ඒ අත්දැකීම තුළ හිටපු ඔහුට නැත්නම් ඒ යෝගාවචරයාට ඒ ආකාසානං ඡායතන සිතෙහි ඇති ශාන්ත බව, ප්‍රණීත බව, නිහඬ බව, නිස්කලංක බව, උපසමය, ශාන්තිය මේ දේවල් හොඳට වින්දා. ඒ අත්දැකීම විඳපු කෙනා තමයි දන්නේ එය අභාවයට යාම, ඒ අරමුණ පවා, ඒ අරමුණ ගත්ත සිත පවා අභාවයට අස්තයට පමුණුවමින් ඉදිරියට සිත දියුණු කළා. ඒ දියුණු කිරීම තුළ ආකාසානං ඡායතන චිත්තය අභාවයට පැමිණුණා, නැති බවට පැමිණුණා, අස්තයට ගියා. එනිසා මුලින් මම අර්ථසාරය කොටගෙන පිළිගත්ත, මුලින් මම නතර වී හිටපු, මුලින් මම මේ තමයි උසස්ම තැන කියලා හිතපු ඒ ආකාසානං ඡායතන සිතත් අභාවයට ගියා. එබැවින් ඒ තුල ගතමනා කිසි දෙයක් නැහැ කියලා දැන් මට වැටහෙනවා. අන්නේ ගතමනා කිසිවක් නැත ආකාසානං ඡායතන චිත්තය අභාවයටපත් වුණා. ගතමනා කිසිවක් නැත කියන මෙන්න මේ අරමුණ නැවත නැවත ප්‍රගුණ කරනවා. අන්නේම ප්‍රගුණ කරනකොට ඒ ප්‍රගුණ කිරීම වචනයෙන් සිද්ධ කරනවා, සිතිනුත් සිද්ධ කරනවා. ප්‍රගුණ කරද්දී වචනයෙන් සිද්ධ කරද්දී නම් නද්ධි කිංචි කිසිවක් නැත කියලා ඒ වචනයෙන් මෙනෙහි කරනවා. වචනයෙන් පුරුදු කරනවා. එතකොට කිසිවක් නැත කියන්නේ ආකාසානං ඡායතන සිත අභාවයටපත් වුණා. එතකොට ඒ ආකාසානං ඡායතන සිත අස්තයට ගියා. ආකාසානං ඡායතන සිත නිරුද්ධ වුණා කියන අන්නේ අරමුණ තමයි නද්ධි කිංචි නද්ධි කිංචි කියන පුරුදු කරන්නේ. එහෙම පුරුදු කරනකොට මේ සිතේ තියෙන මහා පුදුමාකාර අසිරිමත් බවක් ඒ අරමුණ තුළ සිත එකඟ වෙනවා. සිත එකඟ වෙලා එය නැවත නැවත පුරුදු කිරීම, පරිකරම කිරීම, ඒ තුලින් අනුලෝම ගෝත්‍ර වූ අවස්ථාවන්, උපචාර අනුලෝම ගෝත්‍ර වූ අවස්ථාවන් පසු කරලා ඒ යෝගාවචරයාට සමාධි සිතක් උපදිනවා. ඒ සමාධි සිතට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආකින්චඤ්ඤායතන කුසල චිත්තය කියලා. අරූපාවචර තුන්වන කුසල චිත්තය. ඒ කුසල චිත්තය උපදවාගත්තට පස්සේ මුලින් උපදවාගත් අරූපාවචර කුසල සිත් දෙකටම වඩා ඊටාම ප්‍රණීත, ඊටා ගැඹුරු, ඊටා මිහිරි, අභ්‍යන්තරයකින් යුතු, නිහඬියාවකින් යුතු, අකම්පිත බවකින් යුතු තැනකට ඒ සිතපත් වෙනවා. ඒ අකම්පිත බව ඒ ශ්‍රාවකයා, ඒ යෝගාවචරයා අත්විඳිනවා. නැවත නැවත අත්විඳිනවා. ඒ අත්විඳීම ඔබට මම කලින් සිහිපත් කරන්නට ඇති ආකාර පහකින් උත්ථාන, සමාපජ්ජන, පච්චවෙග්ගන, ආවජ්ජන, අදිඨාන කියන මේ ආකාර පහෙන් ප්‍රගුණ කරන්න ඕන. සෑම ධ්‍යාන සිතක්ම උපදවා ගත්ත කෙනෙක් ඒ විදිහට ප්‍රගුණ කළොත් තමයි එය ඕනෑම මොහොතක උපදවා ගන්නටත් පුළුවන්. ඕනෑම මොහොතක ඒ ධ්‍යානයට ඇතුල් වෙන්නටත් පුළුවන්, නැත්නම් සමාධියටත් පුළුවන්. ඕනෑම මොහොතක ඉවත් වීමේ හැකියාව ඇති කර ගන්නත් පුළුවන්. අංග සම්මර්ෂණය කරන්න,
අංග ප්‍රත්‍යවේක්ෂා කරන්න, ඒ හසල අවබෝධයක් ලැබෙනවා නැවත නැවත ප්‍රගුණ කිරීම මගින්. ඉතින් ওই විදිහට විඥානං ඡායතනේ පසු කරලා ආකින්චඤ්ඤායතන සමාපත්තිය උපදවාගත්ත යෝගාවචරයේකට ඊළඟට වැටහෙනවා දැන් මේ විෂය ඉදිරියට යන්න ආරම්භක මොහොතේ පටන් ඉදිරියට යන්න මුලින් බොහොම රළු විදියට පැවතිච්ච හිත ඒ රළු භාවයෙන් නොපනංවල අකුසලයේ කියන්නේ අතිශයින් රළු ස්වභාවයක් සිතගත දැවිල්ලට තැවිල්ලටපත් කරනවා. එයින් නැගී සිටීම වශයෙන් කාමාවචර කුසලයේ පුරුදු කරලා එමගින් තවදුරටත් ඉදිරියට හිත බොහොම උපශාන්ත බවට පත් කරමින් රූපාවචර භූමිය පුරුදු කරලා එයිනුත් නැගී ඉඳලා අරූපාවචර භූමියට කියන මේ අවස්ථාවට එනකොට ඒ සිතේ ඇති ප්‍රණීත බව වචන වලින් කියන්න බෑ. ඒ ප්‍රණීත බව ලැබූ යෝගාවචරයා ධානලාභියාට මේ කාම ලෝකයේ ඇති කිසිම දෙයක කිසිම හරයක් අගයක් පේන්නේ නැහැ. ඔහු සොයන්නේම හුදකලාව. ඔහු සොයන්නේම නිදහසේ විවේකීව ගත කිරීමේ පසුබිමමයි. ඒ පසුබිම කෙසේ හෝ උදා කර ගන්නවා ජීවිතය නමුත් පරදුවට තියලා. විවිතුරු ධර්මයට අනුව ඒ කාරණේ මනාව වැටහෙනවා. ඉතින් ඒ නිසා ආකින්චඤ්ඤායතන සමාපත්තිය උපදවාගත් ඒ යෝගාවචරය ඉන් අනතුරුව ඒ විඥානං ඡායතන ය උපදවාගත් යෝගාවචරයා එයින් නැගී ඉඳලා ආකින්චඤ්ඤායතන යම්සේද උපදවාගත්තේ ඒ ආකින්චඤ්ඤායතනේ ආනිසංස යම්සේද සැලකුවේ ඒ ආකින්චඤ්ඤායතනයේ පැමිණීමට යම්සේද බලාපොරොත්තුවක් ඇති කරගත්තේ අන්නේ ඇති කරගත්ත බලාපොරොත්තුවම ඉන් ඉදිරියට සිත නැංවීම පිණිස සිත උසස් භාවයට පැමිණවීම පිණිස හිතනවා ඒ ආකින්චඤ්ඤායතන සිතෙහි ඇති යම් සංඥාවක් වේනම් යම් වේදනාවක් වේනම් ඒ සංඥා වේදනා ප්‍රධාන චෛතසික ධර්ම වල ඇති රළු භාවය නැත්නම් එහි ඇති ඕලාරික භාවය ඒ සංඥාව ඒ නිමිත්ත ඒ ධාන සිතට අරමුණු වූ ඒ සංඥා නිමිත්තේ ඇති රළු භාවය පිළිබඳව අදහසක් ඇති කර ගන්නවා කියන්නේ දැන් අපි මෙහෙම ගත්තොත් යම් කිසි කෙනෙකුට දැන් යම් කිසි ගල් වඩුවේ ගල් පිළිමයක් නෙලද්දී ඒ ගල් පිළිමය මුලින් ඒ පිළිමේ සටහන ඇති කරගන්න කලින් ඒ ශෛලය නැත්නම් ශෛල තලාව ගල් තලාව පිළිමයක් ප්‍රතිරූපයක් මතු කිරීමට සුදුසු වන ආකාරයෙන් පිටපොත්ත ගලේ තියෙන ඒ පිට කොටස සම්පූර්ණයෙන් ගල් කටු වලින් ඉවත් කරලා පිළිමයක් අඹන්න සුදුසු ස්ථලයක් ඇති කර ගන්නවා. ඉන් අනතුරුව එහි සතහන දිග පළල ඇතුව උස මහත ඇතිව ඒ මිනුම් ක්‍රම ඔස්සේ ඒ සතහන ඇති කර ගන්නවා. තාම පිළිමය මතු වෙලා නැහැ. බැලුමට පේන්නේ ගල් ලෑල්ලක්. ටික කාලයක් යනකොට ඒ ඇති කරගත්ත සතහන ඔස්සේ Tamanගේ අත්දැකීම් සහාය ඒ වගේම කාලය ධනය ශ්‍රමය මේ කරුණු සියල්ල එකතු වෙලා ටිකෙන් ටික පිළිමය මතුවෙනවා. මුලින්ම පිළිමය සිහිස කොටස උරහිස කොටස පරයන්කයක් නම් ඒ සමාධි පිළිමයක් නම් මේ පරයන්කයක් බැඳගෙන ඉන්න ආකාරය දල සටහනක් තමයි ඒ ගලෙන් මතු කරන්නේ. ඒ දල සටහන මතු කරගෙන ඉන්න අනතුරු දල සටහන තව දුරටත් දල සටහන තුලින් ඊ타ත්ම සියුම් ලෙස මුලින් පාවිච්චි කරපු ගල් කටු මිටි ඒ යකුල් ඒ වගේම යගදාවන් ඒවා පාවිච්චි කරන්නේ නැතුව ඊට වඩා බර අඩු ඊට වඩා මුවහත ඇති ඊට වඩා ප්‍රවේශම්කාරී ලෙස ඊට වඩා ඉවසීමකින් යුක්තව ඊ타ත්ම කල්පනාකාරීව හදිස්සි වෙන්නේ නැතුව ඒ දල වශයෙන් මතු කරගත්ත ප්‍රතිමාව තුලින් බොහොම තාත්වික බුදුරුවක්
නිර්මාණය කරන්නට ඒ ගල් වඩුවා ඉන් අනතුරු පිළිපදිනවා. අන්න ඒ වගේ මුලින් ඕලාරික ලෙස මුලින් බොහොම රළු ලෙස මුලින් දැනෙන ලෙස පැවතිච්ච ඒ සංඥා වේදනාවන් මේ ධ්‍යාන මගින් භාවිතයට ගැනීමෙන් අනතුරුව ඉදිරියට යනකොට ඒ සංඥාව බොහොම තුනී බවට පත් වෙනවා. තුනී සංඥාවක්. ඒකට බරක් නෑ මේ සංඥා. සමහර සංඥා තියෙනවා හිතට හරි බරයි. ඔයත් ඔය කියන්නේ මේක මේ අරමුණ මේ අදහස මගේ හිතට හරි බරක් කියලා. අන්න ඒ වගේ. එතකොට හිතට වේදනාවක් ඇති වෙන අරමුණක් වුණාම එම බරක් කියලා කියන ද්වේෂ මූලාදී සිත් පහළ වෙනකොට. ඒ අවස්ථාවන් පසු කරගෙන ඉදිරියට ගියාට පස්සේ කාමාවචර කුසලයෙන් පරිභාවිත වෙච්ච මනසකට පුදුම සැහැල්ලුවක්, සංසිඳීමක්, ප්‍රීතිමත් බවක් ඇති වෙනවා. එමගින් ඉදිරියට යනකොට රූපාවචරය, තවදුරටත් ඉදිරියට යන අරූපාවචරය මුණ ගැහෙනවා. අරූපාවචරයේ තුන්වන ධ්‍යාන අවස්ථාවට ගියාට පස්සේ ඒ තුන්වන ආකින්චඤ්ඤායතන සමාපatti සිතෙහි ඇති නැත්නම් ඒ ආකින්චඤ්ඤායතන සමාපatti සිතෙහි ඇති සංඥාව සහ වේදනාව විශේෂයෙන් ඒ ආකින්චඤ්ඤායතන සිතෙහි ඇති සංඥාව වන්නේ කුමක්ද? ආකාසානංචායතන චිත්තෙහි අභාව මාත්‍රය. ඒ ආකින්චඤ්ඤායතන චිත්තෙහි අභාව මාත්‍රයේවත් විනා භාව ප්‍රඥාප්තිය, නාස්තික භාව ප්‍රඥාප්තිය ධර්මානුකූල වචනයකින් කිව්වොත් ඒ අරමුණු කරගෙන උපන් ආකින්චඤ්ඤායතන කුසල් සිතට ඒ කුසල් සිතේ ඇති සංඥාව, ඒ කුසල් සිතේ ඇති වේදනාව ඒ විතරක් නෙමෙයි සංඥා වේදනා සමග පහළ වෙන පස්සාදී සසු චෛතසික ධර්ම නමුත් ඒවා ඕලාරිකයි, ඒවා රළුයි, ඒවා දැනෙන ගතියෙන් යුක්තයි ආදී වශයෙන් යෝගාවචරයාට මෙනෙහි කරන්න අවස්ථාව ලැබෙනවා. ලැබෙන්න හේතුව තමයි යෝගාවචරයාට අත්දැකීම උපදවාගෙන තිබීම. යෝගාවචරයා විසින් එහෙම උපදවාගත් අත්දැකීමක් ඇති යෝගාවචරයාට හැකියාව ලැබෙනවා ඒ ආකින්චඤ්ඤායතන සිතේ නමුත් අඩුපාඩු දකින්න. සාමාන්‍ය මනසේ පුරුද්දනේ කොච්චර හරි අඩුපාඩු දකින්න එක, කොච්චර හරි මේක මදි කියලා දකින්න එක, කොච්චර හරි මේක වෙනස් වෙන්න ඕන කියලා හිතන එක සිතක ස්වභාවය. ඉතින් ඒ සිතේ ස්වභාවයම තමයි එක්තරා විදියකින් මේ කාමාවචර භූමියේ පටන් ඉදිරියට හිත දියුණු කරන යෝගාවචරයේ හොඳ විදියට පාවිච්චියට ගන්න ඒ සිතේ ඇති ස්වභාවය. ඒක ඇත්තටම අතෘප්තිකර භාවයක් කිව්වොත් නිවැරදි. නමුත් මේ උතුම් ධර්මයට ගලපද්දී ඒක ඒ විදිහට අර්ථ නිරූපණය කරන්නට යන්නේ නැහැ. මේක ඉතා උසස් ගවේෂණයක්, ප්‍රශස්තනීය සොයා ගැනීමක්, වර්ණනා කළ යුතු හඳුනා ගැනීමක්. මෙමගින් කිසිවෙකුට හිංසනයක් තමාටවත් ලෝකයටවත් සිද්ධ වන්නේ නැහැ. එනිසා මේ සොයා යාම ශ්‍රේෂ්ඨයි, මේ තෝරා ගැනීම ශ්‍රේෂ්ඨයි. ආකින්චඤ්ඤායතන සමාපත්තිය එවත් ඒ ධ්‍යාන සිතෙහි ඇති සංඥාව, වේදනාව වගේ මේ චෛතසික ධර්මවල ඇති ඕලාරික බව, එහෙම නැත්නම් රළු බව, මීටත් වඩා ශාන්ත වූ, මීටත් වඩා තුනී වූ සංඥාවකින් පසුවන්ට ඇතනම් හොඳයි කියන අදහසට එනමයි යෝගාවචරයා. එහෙම හිතලා එහෙම නැත්නම් තවදුරටත් හිතනවා මේ ආකින්චඤ්ඤායතන සිතේ ඊට කලින් සිත්වල යම් සංඥා වේදනා සමුදායක් තිබ්බනම් ඒ සංඥා වේදනා සමුදාය පිළිවෙලින් ඉහළට එද්දී ඊ타ත්ම තුනී බවට පත් වුණා. මම දැන් මේ වෙනකොට ඒ යෝගාවචරය හිතනවා මම දැන් මේ වෙනකොට ඇවිල්ලා ඉන්න ආකින්චඤ්ඤායතනය නම් වූ මේ සමාපත්තිය පෙර සමාපත්තීන්ට වඩා බොහෝම ප්‍රණීත ශාන්ත උපශාන්ත සමාපත්තියක්. ඉතින් මෙහි ඇති සංඥාව ඕලාරික වුණත් කලින් තිබ්බ ඒ ඕලාරික භාවයන්ට සාපේක්ෂව බොහෝම හොඳයි. එහෙම හිතලා ඒ ආකින්චඤ්ඤායතන සිත පෙර ධ්‍යාන සිත් වලට වඩා, පෙර අරූපාවචර සිත් වලට වඩා අග්ගය කරමින්, ඒ වර්ණනා කරමින් තම හිතින්ම මේක හොඳයි, මේක ශාන්තයි, මේක ප්‍රණීතයි කියන මේ හැඟීම නැවත පුරුදු කරනවා. සාන්තමේතං පනීතමේතං, මේ ශාන්තයි, මේ ප්‍රණීතයි. ඔය අරමුණ දිගින් දිගට යනකොට ආකින්චඤ්ඤායතන සිත ඉක්මවා තවත් ඉහළට මේ සිත
එස වෙනවා නැන් වෙනවා අන්නේ නැන්වීම ධානයක් බවට පත්වීම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නේම සංඥා නා සංඥායතන සමාපත්තිය උපදවා ගැනීම කියලා. නේම සංඥා නා සංඥායතන කුසල් සිත උපදවා ගැනීම කියලා. එතකොට නේම සංඥා නා සංඥායතන සිතට අරමුණු වන්නේ ආකින්චඤ්ඤායතන චිත්තය. හැබැයි ආකින්චඤ්ඤායතන චිත්තය ඉක්මවා යෑම පිණිස ඒ යෝගාවචරයාට ආකින්චඤ්ඤායතන සිත නමුත් ඉක්මවා යන්නට ගුරුවරයෙකුගේ මඟ පෙන්වීම, ඒ ඉක්මවා යෑමේ වටිනාකම, ඉක්මවා යන විදිය, ඒ සඳහා පුරුදු කළ යුතු, හසිරවිය යුතු චිත්තාකාරය මේක දැනගන්නට ඕන. එහෙම දැනගෙන පුරුදු කරනකොට සංඥාවක් ඇත්තේත් නැති මට්ටමට තුනී වී ගිය සංඥා විතරක් නෙමෙයි වේදනා ආදී සසුචෛතසික ධර්මත් ඒ විදිහට තුනී වී ගිය ස්වභාවයකින් යුක්ත පහළවන සිත තමයි නේම සංඥා නා සංඥායතන කුසල් සිත කියලා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. එතකොට ආකාසානංචායතන කුසල් සිතෙහි අරමුණ තමයි කසින ආදී ප්‍රඥප්ති, නැත්නම් ඒ ප්‍රඥප්ති අරමුණු මුල් කරගෙන ඒ කසිනාදී සමාපත්තීන් තුලින් උපදවා ගන්නා ලද, උගුලවා ගන්නා ලද ආකාශය. ඒකට කියනවා කසිනුග්ඝාති මාකාශය කියලා. කසින භාවනා තුලින් උගුලවා ගන්නා ලද ආකාශයවත් හිස් බව. අන්නේ ආකාශයේ හිස් බව අරමුණු කරගෙන තමයි විඥානං ඡායතන මේ ආකාසානං ඡායතන කුසල්සිත පහළ වුණේ. ඉන්න අනතුරුව ආකාසානං ඡායතන චිත්තය අරමුණු කරගෙන තමයි අනන්තං විඥානං කියලා වැඩිම තුලින් විඥානං ඡායතන කුසල්සිත පහළ වුණේ. ඊළඟට ඒ විඥානං ඡායතන කුසල්සිත පහළ වීමත් සමගම නිරුද්ධ වී ගිය අභාවයට ගිය ආකාසානං ඡායතන කුසල්සිත අරමුණු කරගෙන මේ නත්ති කිංචි දැන් මේ සිතේ කිසිවක් නැත, දැන් ඒ සිත අභාවයට ගියේ කියන මේ සංඥාව ප්‍රගුණ කරමින් තමයි ආකින්චඤ්ඤායතන කුසල්සිත උපදවා ගන්නෙ. ඉන්න අනතුරුව ඒ ආකින්චඤ්ඤායතන සිතේ නමුත් ඇති සංඥා වේදනාවන් ඕලාරික හැටියට සලකලා ඒ උන పూర్ව සිත්වලට සාපේක්ෂව ආකින්චඤ්ඤායතන සිත සාන්තයි ප්‍රණීතයි සන්තමේතම් පනීතමේතම් කියලා ප්‍රගුණ කරනකොට තමයි ආකාසානංචායතන චිත්තය උපදින්නේ. එතකොට ආකාසානංචායතන චිත්තයේ අරමුණ තමයි ආකින්චඤ්ඤායතන චිත්තය. සැබවින්ම මේවා අධිමානුෂීය විෂයන්. මේවා අසන්නත් ලැබීම ගැන ඔබ සතුටු වෙන්න ඕන. ඇයි සතුටු වෙන්නේ? මේවා බුදුරජාණන් වහන්සේගේ, රහතන් වහන්සේලාගේ, පසේ බුදුරජාණන් වහන්සේලාගේ චිත්තේශ්වරය පිළිබඳව සතහන්, චිත්තේශ්වරය පිළිබඳව කියා දෙන අවස්ථාවන් වන නිසා බුදුරජාණන් වහන්සේගේ අනන්ත ඥානය ගැන සිත පහදවා ගන්න කෙනෙකුට, අකම්පිත සමාධිය ගැන සිත පහදවා ගන්න කෙනෙකුට, ඒ පරම පාරිශුද්ධ ජීවිත ගත කළ මහරහත් උතුමන්ගේ අකම්පිත භාවය, ඒ පාරිශුද්ධ මනෝභාවය, ඒ අකම්පිත පාරිශුද්ධ චිත්තේශ්වරය ගැන මෙනෙහි කරන කෙනෙකුට, ඉගෙන ගන්න කෙනෙකුට, අනුස්මරණය කරන කෙනෙකුට එමගින් Tamanගේ සිත මේ ධර්මයේ තුල හසුරුවන කෙනෙකුට මේ දේ ඊටාම වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ හතරට කියනවා අරූපාවචර කුසල් සිත් කියලා. මේවා උපදවා ගැනීම මේ විදිහට කෙටියෙන් විස්තර කළාට අර මුලින් කිව්වා වගේ දීර්ඝ කාලීන වැඩපිළිවෙලක අවසාන ඵලයක් හැටියටයි මේ වගේ අවස්ථා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ පහළ වෙනවා කියලා. ඒකයි අකම්පිතව නොසෙල්වි සති සමාධි ප්‍රඥාවන් පුරුදු කිරීම අනුදැන වදාළේ. ඉතින් මේකේ තියෙන සංවේග කර ඊළඟ කාරණය තමයි බුදුරජාණන් වහන්සේ වදාරනවා තාව දීඝායුකා සත්තා චවන්ති ආයුක්ඛයා. දැන් ඔය ආකාසානංචායතන කුසල් සිත උපදවාගත් යෝගාවචරයේකට මරණින් මත්තේ ආකාසානංචායතන භක්ම ලෝකේ උපන්නොතින් මහා කල්ප 20000ක් යනකම්, මහා කල්ප 20000ක් යනකම් ආයුෂ විඳින්න පුළුවන්. මහා කල්ප 20000ක් හිතලා බලන්න.
පොඩි කාලයක් නෙවෙයි. එතකොට මහා කල්ප 20000ක් දැන් වුණත් දැන් මේ කාලේ වුණා ඒ ආකාසානං ඡායතන බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෝ ඉන්නවා මහා කල්ප 20000කට කිට්ටු කාලයක් ආයු සංස්කාර විඳලා දැන් මේක සමාට අවසාන මහා කල්පේ වෙන අයත් ඇති. මහා කල්ප 20000කට කලින් බ්‍රහ්ම ලෝකෙට ඇවිල්ලා. ඒ වගේම ආකින්චඤ්ඤායතන බ්‍රහ්ම ලෝකයට කෙනෙක් ගියොත් එහෙම මරණින් මත්තේ මහා කල්ප 40000ක් ආයුෂ ලැබෙනවා. මහා කල්ප 40000ක්. හිතලා බලන්න කොච්චරනම් දීර්ඝ කාලයක්ද. ඊළඟට ආකින්චඤ්ඤායතන සමාපත්තිය උපදවාගත්ත කෙනෙක් පිරිහෙන්නේ නැතුව මරණාසන්න සමය දක්වා රැකගත්තොත් මහා කල්ප 60000ක් ආයු සංස්කාර විඳින්න ලැබෙනවා. දීර්ඝායුෂෝනි නම් ඒ වගේ තැනකට යන්න. මහා කල්ප 84000ක් ආයුෂ තියෙනවා නේම සංඥානා සංඥායතන බ්‍රහ්ම ලෝකේ. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අවස්ථාව දුෂ්ටක්ෂණයක් කියලා. දුෂ්ටක්ෂණයක්. අෂ්ඨ දුෂ්ටක්ෂණ කියලා බහලා තියෙනවා. ඒ කියන්නේ බුදු කෙනෙක් පහළ වුණා මේ ධර්මය ඇහුණා අර කාලදේවල තාපසතුමාට වෙච්ච දේ තමයි වෙන්නේ. ඉතින් එහෙම හිතලා මේව වැඩක් නෑ කියලා හිතනවා නම් ඒක වීරිය නැතිකම නිසා මේ හිතන කාරණයක් මිසක් බුදුරජාණන් වහන්සේ වදාළන ධායත භික්ඛවේ මා පමාදතහ මා පද්ධා විපටිසාරිනෝ අහුවත්තහ කියලා. මහණෙනි ධ්‍යාන වඩන්න ප්‍රමාද වෙන්න එපා පස්සේ විපිරිසර වෙන්න පුළුවන් කියන මරණාසන්න කාලේ. ඉතින් ඒ නිසා මේ විදියට සිත දියුණු කරපු කෙනෙකුට නීවරණ ධර්ම අතිශයින්ම නැtei කිවිය යුතු තත්වයටම නීවරණ ධර්ම ප්‍රහාණය වෙලා. එතකොට දැන් මේ අරූපාවචර සමාපත්තිය උපදවාගත්ත යෝගාවචරයෙකුට පුළුවන් ආකාසානං ඡායතන ධානසිත හොඳට පුරුදු කරලා ඒ සමාපත්තියෙන් කැමැති තාක් වෙලාවක් ඉන්න අනතුරුව එයින් නැගී සිටිනවා සමගම සිතේ පවතින මහ පුදුමාකාර ගැඹුරු සමාධියක්. අන්නේ සිතට නාම රූප ධර්ම වල අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය විමසනකොට වඩා හොඳින් පැහැදිලි වෙනවා. අපි මෙහෙම හිතමුකෝ. දැන් කණ්ණාඩියක් තියෙනවා ආදාසයක් තියෙනවා. ඒ ආදාසය ඒ කණ්ණාඩිය නොඑක් විදිහේ කුණු දූවිලි තැවරිලා කණ්ණාඩියක්ද කියලා හිතා ගන්න බැරි තරම්. ඉතින් මේ මූණ බැලුවා කියලා පේන්නේ නැහැ. ඉතින් මේ තරමක් පිරිසුදු කරනකොට යාන්තමින් සටහන පේනවා. ඉතින් මේ තවදුරටත් ඉතා හොඳින් පිරිසුදු කරලා හොඳටම පිරිසුදු කළාට පස්සේ ඔන්න දැන් මූණ පේන්න ගන්නවා. මූණේ සටහන් බලන තැන තැනක්ම පේන්න ගන්නවා. අන්න ඒ වගේ නීවරණ ධර්ම ටික ටික යටපත් කරලා නීවරණ ධර්ම වලින් සිත මුදවලා කාමාවචර කුසල සිත් වලින් නීවරණ ධර්ම යටපත් වෙනවා. කාම ඡන්ද ආදී රූපාවචර අවස්ථාවට එනකොට තවදුරටත් නීවරණ ධර්ම යටපත් වෙනවා. අරූපාවචර අවස්ථාවට පැමිණෙනකොට නීවරණ ධර්ම නැද්දෝ කියන තත්වයට අදහසක් ඇති වෙන තරමින්ම නීවරණ ධර්ම ප්‍රහාණය වෙනවා. හැබැයි සමුච්ඡේද ප්‍රහාණයක් සිද්ධ වෙන්නේ නැහැ. තදංග විස්කම්බන ප්‍රහාණයක් තමයි සිද්ධ වෙන්නේ. කොහොම නමුත් එම අවස්ථාවකට ආවට පස්සේ නීවරණ ධර්මයේ මට්ටමින් දුරු කරපු කෙනෙකුට අර කණ්ණාඩියකින් හොඳට සියල්ල තම මුහුණේ ඇති සටහන් පේනවා වගේ නාම ධර්ම රූප ධර්ම ඒව පරිච්ඡේද කරලා ඒ වගේ හට ගැනීම ධර්මයක් ඉගෙනගෙන තියෙනවා නම් ඒ ඔස්සේ මානසිකාර කරනකොට බොහෝම පහසුයි කෙලස් ප්‍රහාණය කරලා චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන්න. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ අරූපාවචර සමාපatti දක්වාම හිත වඩන්න කියලා. මෙතනින් එහාට ලෞකිකත්වයේ තුන සිත දියුණු කළ හැකි භූමියක් නැහැ. එතකොට දැන් ඔය ඇත්තෝ දැන් මේ දේවල් අහලා මේවා ගැන හිතලා ශක්ති කමනින් හිතට අරගෙන මේ මොනවා මතක නොහිටියත් මෙහෙම වචන ටිකක් හරි අහන්න යෙදුණානේ. එතකොට ඒ අහන වෙලාවේ සෝත විඥාන චිත්ත වීති වලින් ගත්ත ඒ ධර්ම සංඥාව ඒක කවදා නමුත්
දවසක දුකෙන් මිදෙන මොහොතකට ලොකු රුකුලක්, ලොකු අනුබලයක්, ලොකු හයියක් ලබා දෙනවා. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් මේක තේරෙන්නේ නැහැ නේ කිව්වට ඒක එකපාරෙන් දෙපාරෙන් කොහොමද තේරෙන්නේ නැහැ. මේකේ ඇසීම් වශයෙන් ප්‍රගුණ කළ යුතු කොටස, ඊළඟට නැවත අසා මානසිකාර කිරීමෙන් ප්‍රගුණ කළ යුතු කොටස, ඊළඟට මේ ප්‍රායෝගික ලෙස භාවිතයට ගැනීමෙන් ප්‍රගුණ කළ යුතු කොටස කියලා කොටස් තුනක් තියෙනවා. එතකොට මේ ඇසීමෙන් ප්‍රගුණ කළ යුතු කොටස හරියට අබ ඇටයක් වගේ. ඊළඟට ඒ අසා ඉන්න අනතුරුව මානසිකාර කිරීමෙන් ප්‍රගුණ කරලා ලබන අවබෝධය සාමාන්‍යයෙන් අතට ගත හැකි ගල් කැටයක් වගේ. මේ ප්‍රායෝගික ලෙස උපදවාගත් ශ්‍රාවකයාට ඒ පිළිබඳව ලැබෙන අවබෝධය මහ මෙරක් වගේ. ඉතින් ඒ නිසා මහ මෙරක් වගේ කොටස හිතලා ගන්න බෑ. ඉතින් ගන්න බෑ කියලා අධෛර්යයටපත් වීම නෙමෙයි සිද්ධ වෙන්න ඕන. කොහොම හරි මේ දේ ප්‍රගුණ කරන්න උත්සාහවත් වෙන එක. මෙතන ඉන්න මේ අත්තන්ට මේ උතුම් තත්වයන්ට හිත දියුණු කිරීමේ වාසනාව ඇතුව තමයි මනුස්ස ලෝකෙට ආවේ. මේ ඉන්න හැම කෙනෙකුට මේ වාසනාව තියෙනවා. හැබැයි මේ වාසනාව තියෙනවා, මේ වාසනාව තිබුණට මේ දේ උපදවා ගන්න සැලකිය යුතු කාලයක් කැප කරන්න ඕනේ. මාසයකට එක දවසක් වෙන් කළා කියලා හැම ලැබෙන්නේ නැහැ. සතියකට එක දවසක් වෙන් කළා කියලා ලැබෙන්නේ නැහැ. හැමදාකම මේ පුහුණුව යෙදෙන්න ඕනේ. ඉතින් නොයෙදීම නිසා නොලැබෙනවා නම් නොලැබීමට නෝකාලු කියලා හරියන්නේ නැහැ. එනිසා නොලැබීම වෙනස් කරන්න නම්, නොලැබීම ලැබීමක් බවට පත් කරන්න යෙදීමක් ඇති කර ගන්න ඕනේ. ඊළඟට දැන් ඇත්තටම දැන් මේ අරූපාවචර සිත් ආදී වශයෙන් මම අද වෙනකම් මේ වැඩසටහන් වලදී ඔයත්තන්ට කියලා දීපු මේ ධර්මපරයාය හාත්පසින් සියල්ල ඉගෙනුවා එහෙම නෙමෙයි. යම් සතහනක් හරියට මහ වනාන්තරයක් තියෙනවා. කටුපඳුරු තියෙනවා. වනාන්තරයේ කටුපඳුරු තියෙනවා. ඉස්සරහින් යන්තම් රෙංගල යන්න පුළුවන් විදිහට කැත්තක් අරගෙන කපාගෙන යන එක තමයි මේ කරේ. එතකොට දැන් හරිනම් මේ සියල්ල දැනග ඒ ගස් ටික කපලා කටුබඳුර කපලා ඒ වගේ මුල් ගලවලා සුද්ධ කරලා පාරට වැලිහියලා පාර පිරිසුදු වුණාට පස්සේ තමයි හොඳ දැනුමක් ඇති වුණා කියලා කියන්නේ. ඉතින් ඒ ඉදිරි වැඩසටහන් වලදී මේ කතා කරපු කරුණුම තවදුරටත් කතා කරන නිසා එක දිගට මේකට සම්බන්ධ වෙලා වීර්යයෙන් උනන්දුවෙන් පෑදිච්ච පින නැති කරගන්න නැතුව සම්බන්ධ වුණොත් ඉස්සරහට යනකොට ලොකු අවබෝධයක් ලැබෙනවා. ඉතින් ඒ ගැන විශ්වාසයෙන් කටයුතු කරන්න ඕන. ඒ ගැන අදිෂ්ඨානයෙන් සැබවින් මේ පිළිබඳව ඇදහිීමකින් කටයුතු කරන්න ඕන. ඊළඟට මේ අරූපාවචර කුසල් සිත් ටික, කුසල් සිත් 4 ඒ විදිහට අපි කතා කළා. ඊළඟට අරූපාවචර විපාක සිත් 4. අරූපාවචර විපාක සිත් 4. දැන් මේ චිත්තය කියන කාරණය පිළිබඳව කෙටියෙන් නමුත් හඳුන්වන්න දැන් වැඩසටහන් වාර 5ක් විතර ගියා. තාම චිත්තය පිළිබඳව අවසානයක්, චිත්තය පිළිබඳව මේ බලාපොරොත්තු වෙච්ච විදිහට කරුණු කියලා අවසන් කරන්න බැරි වුණා. අපි මේ වැඩසටහනේදීවත් බලමු චිත්තය කියන කාරණය පිළිබඳව, නැත්නම් මේ සිත පිළිබඳව මේ අපේ මේ අධ්‍යයනය තුළ ප්‍රාමාණික දැනුමක් ලබා ගන්න. එතකොට අපට ඊළඟ වැඩසටහනකදී චෛතසික ධර්ම පිළිබඳව කතා කරන්න ලැබෙනවා. මේ සිත් සහ චෛතසික ධර්ම එකට එකතු කරලා කතා කිරීමෙන් මේ සිත් පිළිබඳවම මීට වඩා හොඳ අවබෝධයක් ලැබෙනවා. එතකම් මේ ටික මෙහෙම මතක තියාගන්න. අරූපාවචර විපාක සිත්. දැන් අරූපාවචර කුසල් සිත් කොයි වගේ කෙනෙකුටද පහළ වෙන්නේ? කුමන භූමියේද පහළ වෙන්නේ? ඒ සඳහා තිබිය යුතු සුදුසුකම් මොනවද? වැඩි යුතු කර්මස්ථාන මොනවද? නොවැඩි යුතු කර්මස්ථාන මොනවද? ඇයි ආකාශ කසිනිය ගන්න එපා කියන්නේ? මේ වගේ ප්‍රශ්න ගණනාවක් මේ තුල තියෙනවා. ඒක දැන් කිව්වට තේරෙන්නේ නැහැ. ඉස්සරහට අවශ්‍ය කරන කොටස් ටික අධ්‍යයනය කිරීමෙන් අනතුරුව කියලා දීපුවම තේරෙනවා. ඒ ටික ඉස්සරහට අපි කතා කරනවා. ආකාසානං ඡායතන විපාක චිත්තය, ඊළඟට විඥානං ඡායතන විපාක චිත්තය, ආකින්චඤ්ඤායතන විපාක චිත්තය, නේම සංඥානාසඤ්ඤායතන විපාක චිත්තය කියලා විපාක සිත් 4ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. විපාක සිත් මොනවට ලැබෙන විපාක සිත්ද? අරූපාවචර කුසල් සිත් වල ලැබෙන විපාක සිත්. කොහෙදද මේ විපාක සිත් ලැබෙන්නේ? අරූපාවචර භූමිවල ප්‍රතිසන්දි ගැනීම වශයෙන්
මේ විපාක සිත් පහළ වෙනවා. ඒ භවයේ ඉන්නකම් භවාංග සිත් වශයෙන් පහළ වෙනවා. ඒ භවයෙන් චුත වෙන දවසට චුති චිත්තය හැටියට පහළවන්නේ මෙන්න මේ විපාක සිත්. එතකොට උදාහරණයක් හැටියට කිව්වොත් ආකාසානංචායතන සමාපත්තිය ලබාගත් කෙනෙක් ඒ සමාපත්තිය පිරිහෙන්න නොදී මරණාසන්න කාලය දක්වාම රැකගත්වතින් කලින් කිව්වා වගේ මහ කල්ප 20000ක් ආයුෂ ඇති ආකාසානංචායතන බ්‍රහ්ම ලෝකයේ උපදිනවා. ඒ ප්‍රතිසන්දි ගන්නා මොහොතේදී පහළවන්නේ මෙන්න මේ ආකාසානංචායතන විපාක චිත්තය. එහි ජීවත් වෙන කම්ම මහා කල්ප 20000ක් පුරාවට සෙසු අරමුණුගෙන මනෝද්වාරික සිත් පහළ නොවෙනකොට පහළ වෙන සිත තමයි භවාංග සිත. ඒ භවාංග සිත් හැටියට පහළවන්නේ ආකාසානංචායතන විපාක සිත. සහ ඒ භවයෙන් ගිලිහීම් වශයෙන් පහළවන්නේ චුති චිත්තය. හැටියට පහළවන්නේ මේ කියපු ආකාසානංචායතන විපාක චිත්තය. එතකොට ප්‍රතිසන්ධි භවාංග චුති කියන මේ අවස්ථාවන් පිළිබඳව ඊළඟට අපි සාකච්ඡා කරනවා. එතකොට ඔය අත්තන්ට ඒ ගැන අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. ඊළඟට විඥානංචායතන සමාපත්තිය උපදවාගත්ත කෙනෙක් එය පිරිහෙන්න නොදී රැකගත්තොත් ඒ විදිහටම මහා කල්ප 40000ක් ආයුෂ තියෙන විඥානංචායතන බ්‍රහ්ම ලෝකෙට යනවා. බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා එහි ඉන්නකම් නැත්නම් ප්‍රතිසන්දි ගැනීම වශයෙන් භවාංග වශයෙන් ප්‍රති වශයෙන් පහළවන්නේ විඥානංචායතන විපාක චිත්තය. ඊළඟට ආකින්චඤ්ඤායතන සමාපත්තිය උපදවාගත්ත කෙනෙක් පිරිහෙන්නේ නැතුව ඒ ධානය රැකගත්තොත් ඇයි හැම වෙලාවකම පිරිහෙන්නේ නැතුව කියන්නේ? සමහර කෙනෙකුට උපදවාගෙන අවසාන කාලේ පිරිහෙන්න පුළුවන්. එහෙම කතා කොච්චර තියෙනවද? අර ඒ කාලේ තියෙන ස්වාමීන් වහන්සේලා 69ක් නාගදීපේ වන්දනාව යනකොට පුංචි ස්වාමීන් වහන්සේලා පිටුපසින් පුංචි ස්වාමීන් වහන්සේලා යනකොට මේ දකින්නවා එක පුද්ගලයෙක් දැලි කුණු ගාගෙන දරමිටියක් හරිය තියාගෙන එනවා. ඉතින් එනවා දැක්කම පුංචි ස්වාමීන් වහන්සේලා ඉතින් විහිළු කරනවානේ. අන්න ඔයාගේ බාප්පා එනවා තාත්තා එනවා ආදී වශයෙන් අනිත් ස්වාමීන් වහන්සේලාට කියලා හැඳුවටපත් කරා. ඉතින් මේ උපාසකතුමාට මේ පොඩි ස්වාමීන් වහන්සේලා විහිළු කරනවා ඇහුණා. විහිළු කරන ඇහුණාට පස්සේ මේ උපාසකතුමාට සංවේගයක් ඇති කරගත්තා. සංවේගයක් ඇති වුණා. ඇති වුණේ වෙන දෙයක් නිසා නෙමෙයි. මේ උපාසකතුමා ධානලාභියෙක් හැටියට හිටපු කෙනෙක්. අහසේ පායන තරු කැට හිරු සඳ මඩල පවා ස්පර්ශ කරපු කෙනෙක්. ඒ තරම් ඉරදියක් දියුණු කළා මේ ධානසිත උපදවලා. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේට වන්දනා කරලා කියනවා ධර්මයේ පැත්තකට දාලා මට ওই විදියට හැල්ලුවෙන් කතා කරාට මම මෙවන් තැනක ඉඳලා පිළිහිලාද මේ තත්ත්වයට වැටුණා. ඉතින් ඒ නිසා එහෙම වැටෙන්න පුළුවන්. ධානසිත උනත් ගෙනියන්න පුළුවන්. නොපිරිහෙන වෙනස් නොවන එකම සැනසීම තමයි මාර්ගඵල ප්‍රතිවේදයෙන් ලැබෙන අමා නිවන. මේ සියල්ලම වෙනස් වෙනවා. නිර්වාණය කියන පිවිතුරු ධර්මය අසංකෘත හේතුන්ගෙන් සකස් නොවූ පාරිශුද්ධ භාවයක් නිසා වෙනස් වන්නේ නැහැ. ඉතින් ඒ වෙනුවෙන් යන ගමනේදී මේ දේවල් පිළිබඳව මෙපමණකින් හෝ දැනුමක් නැතිව යන්න බැරි නිසායි මේ දේ මේ විදියට හදාරන්න කියලා ඔබව දිරිමත් කරන්නේ. ඒ විදියට විඥානංචායතන සමාපත්තිය පොදවාගත්ත කෙනෙකුට මහා කල්ප 40000ක් ආයුෂ ඇති බ්‍රහ්ම ලෝකෙට යන්න පුළුවන්. ආකින්චඤ්ඤායතන සමාපත්තිය පොදවාගත්ත කෙනෙකුට මහා කල්ප 60000කට බ්‍රහ්ම ලෝකෙට යන්න පුළුවන්. ආකින්චඤ්ඤායතන බ්‍රහ්ම ලෝකයට ඒ සෑම අවස්ථාවකම ප්‍රතිසන්දි භවාංග චුති වශයෙන් පහළ වන සිත් තමයි මේ කියපු ආකාසානංචායතන ආදී විපාක සිත්. නේව සංඥානා සංඥායතන බ්‍රහ්ම ලෝකෙත් එහෙමයි. මහා කල්ප 84000 ආයු ඇතිව පිළිසිඳ ගන්නා මොහොතේ ප්‍රතිසන්දි ගන්නා මොහොතේ පහළ වන ප්‍රථම චිත්තය මේ ආකාසානංචායතන විපාක චිත්තය. එහි වෙසෙනකම් මනෝද්වාරයෙන් අරමුණු නොගන්නකම් පහළ වන චිත්තය තමයි ඒත් මේ ආකාසානංචායතන විපාක චිත්තය භවාංග වශයෙන්. ඊළඟට ඒ භවයෙන් ගිලිහෙන දාට පහළ වන අවසාන චිත්තය ඒ ආකාසානංචායතන විපාක චිත්තය.
ඉතින් මේ විදිහට මේ අරූපාවචර විපාකසිත ප්‍රතිසන්ධි භවාංග චුති වශයෙන් ලැබෙනවා. කොහෙද ලැබෙන්නේ? ඒ භ්‍රම ලෝකවලදී. ඉතින් ඒ නිසා මේ සිත්වල යෙදෙන චෛතසික ධර්ම කුසල් සිත්වල නැත්නම් අරූපාවචර කුසල් සිත්වල යෙදුණු චෛතසික ධර්මමයි මේ සිත්වලත් යෙදෙන්නේ. ඉතින් ඒ ගැන අපි ඉස්සරහට සාකච්ඡා කරනවා. දැනට ඔබ මතක තියාගන්න අරූපාවචර කුසල් සිත් 4, ඊළඟට ඒ අරූපාවචර කුසල් සිත් 4 ලැබෙන විපාක සිත් 4. එතකොට මේ සිත් 4 තියෙන විශේෂය තමයි මේ විපාක සිත් කාම භූමියේ පහළවන්නේත් නැහැ, රූප භූමියේ පහළවන්නේත් නැහැ. මේ විපාක සිත් පහළවන්නේ අරූප භූමියේ පමණයි. අරූප භූමියේ පමණක් පහළවන සිත් මොනවාද කියලා වුණොත් මෙන්න මේ විපාක සිත් 4. මේ විපාක සිත් 4. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උක්ඛිතා පුඤ්ඤ තේජේන කාම රූප ගතින් ගතා භවග්ගතම්පි සම්පත්තා පුනා ගච්ඡanti දුක්ගති. මෙහෙම ඉහළට ගිහිල්ලා මෙච්චර කාලයක් නොවෙනස් වන සමාපatti සුවයක් විඳලා කදිකට නොවෙනස් වූ සමාපatti සුවයක් විඳලා ඒ ආයු සංස්කාරයේ ගෙවිච්ච දවසට ආයමත් සුනීස්තනං දයන්ති. බැල්ලියකගේ තනයක් පුරන තත්ත්වයටපත් වෙනවා කියන ඕක තමයි මේකේ තියෙන මේ ආදීනමය. ආනිසංසය නම් බොහොමයි. ඒ ආනිසංසය ප්‍රණීත බවත් බොහොමයි. ආදීනමය ගැන හිතනකොට එච්චර සංවේගයක් ඇති වෙනවා. ඉතින් මේ නිස්සරණය තමයි කාම රූප අරූප සියලු භූමින් නික්මවා ලබන ලෞතුරු සැනසෙල්ල. ඉතින් ඒ සඳහා යන කෙනෙකුට මේ මාවතේ මෙහෙම යන්න ලැබුණොත් ඒක මහා වාසනාවක්. ඔය විදිහට අරූපාවචර විපාක සිත් පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළම ඊළඟට අරූපාවචර ක්‍රියාසිත පිළිබඳව අරූපාවචර ක්‍රියාසිත පිළිබඳව දේශනා කරනවා. අරූපාවචර ක්‍රියාසිත කියන රොයක් දන්නවා. මේ ක්‍රියාසිත පහළවන්නේ රහතන් වහන්සේලාට නැත්නම් බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලාට පසේ බුදුරජාණන් වහන්සේලාට කියන මේ උතුමන් වහන්සේලාට තමයි මේ කියපු ක්‍රියාසිත පහළවන්නේ. කාමාවචර භූමියේ කාමසෝභන සිත්වල ක්‍රියාසිත 8ක් ගැන, ඒ වගේම රූපාවචර ක්‍රියාසිත 5ක් ගැන, දැන් මේ අරූපාවචර ක්‍රියාසිත 4ක් ගැන ඔයත් ඉගෙන ගන්නවා. එතකොට මේ සියලුම ක්‍රියාසිත පහළවන්නේ දීතරාමි මුනිවරුන්ට, අරහත්ත්වයටපත් වූ උතුමන් වහන්සේලාට. ඒ උතුමන් වහන්සේලා අරහත්ත්වයටපත් වෙන්න කලින් මේ කියපු සමාපත්තිය උපදවාගෙන තිබුණොත් අරහත්ත්වයටපත් වීමෙන් අනතුරුව නැවතත් මේ සමාපත්තියේ සමවදිනකොට කලින් වගේ කුසල් සිත් නෙමෙයි පහළවන්නේ, ඒ වෙනුවට ක්‍රියාසිත තමයි පහළවන්නේ. ඒ පහළවන ක්‍රියාසිත කුසල් සිත් වල යම් චෛතසික ධර්ම සමුදායක් යෙදුණා නම් ඒ චෛතසික ධර්ම සමුදායම තමයි ඒ ක්‍රියාසිත වල අතුල් වෙන්නේ. නැත්නම් ක්‍රියාසිත සමගත් පහළ වෙන්නේ ඒ චෛතසික ධර්ම සමුදාය පමණයි. ඒ ගැන අපි ඉස්සරහට සාකච්ඡා කරනවා. එතකොට රහතන් වහන්සේ කෙනෙක් අපි හිතමුකෝ අරහත්ත්වයටපත් වෙන්න කලින් අරූපාවචර සමාපatti රූපාවචර සමාපatti උපදවාගෙන තිබුණේ නැහැ කියලා. කොහොම නමුත් කොයි විදිය කෙනෙක් අරහත්ත්වයටපත් වුණත් අඩුම තරමේ ප්‍රථම ධ්‍යාන සමාපත්තිය නම් වූ ඒ චිත්ත ඒකාග්‍රතාවය ප්‍රාමාණික කරගෙන තමයි අරහත්ත්වයටපත් වන්නේ. නිසා ප්‍රථම ධ්‍යාන සමාපත්තියෙන් යුක්තව තමයි අවම වශයෙන් ඕනෑම මාර්ගඵලලාභියෙක් බිහිවන්නේ. කොහොම නමුත් අරහත්ත්වයෙන් පසුව හෝ සමාපatti සෝ විඳීමේ බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් මේ විදිහේ 이르දි ප්‍රාතිහාර්යයන් දැක්වීම වෙනුවෙන් සිත දියුණු කරනවා නම් ඒ රහතන් වහන්සේ අර කලින් කිව්වා වගේම සාමාන්‍ය කුසල් සිත් උපදවා ගන්න, රූපාවචර කුසල් සිත් අරූපාවචර කුසල් සිත් උපදවා ගන්න ආකාරයෙන් ඒ විදිහටම පුහුණු වුණාට පස්සේ රහතන් වහන්සේට ඒ අරූපාවචර සිත් පහළ වෙනකොට වෙනස තියෙන්නේ සාමාන්‍යයෙන් පෘථග්ජන කෙනෙකුට හෝ සේඛ උතුමන් වහන්සේ කෙනෙකුට කුසල් සිත් පහළ වෙන තැන රහතන් වහන්සේ කෙනෙකුට ක්‍රියාසිත හැටියටම පහළ වෙනවා. ඉතින් ඒ නිසා ඒක පමණයි වෙනස. එතකොට අරූපාවචර ක්‍රියාසිත 4 අර විදිහටමයි නම් වලින් හඳුන්වන්නේ. ආකාසානං ඡායතන ක්‍රියා චිත්තය, විඥානං ඡායතන ක්‍රියා චිත්තය,
ආකින්චඤ්ඤායතන ක්‍රියාචිත්තය, නේම සංඥා නා සංඥායතන ක්‍රියාචිත්තය කියලා. ඔය විදිහට තමයි මේ ක්‍රියාසෙත් එක හඳුන්වන්නේ. එතකොට මේ වගේ චෛතසික ධර්ම බොහෝසෙයින් සමාන නිසා වෙනසක් නොදැකිය හැකි තරම්. හැබැයි රහතන් වහන්සේගේ సంతානයේ පහළ වීම සහ කෙලෙස් සහිත අයගේ సంతානෙහි පහළ වීම කියන මේ කරුණින් මේ දේ වෙනස් වෙනවා. ඉතින් මේ නිසා අරූපාවචර කුසල සිත් යම්සේද තේරුම් ගත්තේ, ඒ වගේම අරූපාවචර විපාක සිත් යම්සේද ඔබ තේරුම් ගත්තේ, ඒ විදිහට දැන් මේ අරූපාවචර ක්‍රියාසිත පිළිබඳව යම් අවබෝධයක් ඇති කරගන්න සුවිශේෂී කාරණය තමයි මේ සිත් පහළවන්නේ රහතන් වහන්සේලාට කියන මේ කරුණ මතක තියාගන්න. එතකොට ආලම්භන පබේදේන චතුධාරුප්පමානසං පුඤ්ඤ පාක ක්‍රියා භේදා පුන ද්වාදසදා හිතං කියලා මේ අරූපාවචර සිත් පිළිබඳව විවරණයක් සපයනවා. ඒ කියන්නේ අරූපාවචර සිත කියන මේ ධර්ම ස්වභාවය ආකාර 4කට බෙදුනේ ආලම්භන පබේදේන, ඒ අරමුණු වල ඇති වෙනස නිසා. මොකක්ද අරමුණු වල ඇති වෙනස? ආකාසානං ඡායතන සිතේ අරමුණ උනේ කසිනුග්ඝාටිමාකාශය, විඥානං ඡායතන සිතේ අරමුණ උනේ ආකාසානං ඡායතන චිත්තය, ආකින්චඤ්ඤායතන සිතට අරමුණ උනේ ආකාසානං ඡායතන චිත්තෙහි අභාව මාත්‍රය, නේම සංඥානා සංඥායතන සිතට අරමුණ උනේ සන්තමේතම් පනීතමේතම් කියලා. නැත්නම් ආකින්චඤ්ඤායතන සිත සාන්තයි, ආකින්චඤ්ඤායතන සිත ප්‍රණීතයි, ශාන්තයි ප්‍රණීතයි කියන තැන ඒ විදිහටම හිත ප්‍රගුණ කරලා උපදවා ගත්තා වූ ධානය තමයි නේම සංඥානා සංඥායතනය. ඒ සිතේ සංඥාවක් ඇත්තේද නැත්තේද කියන තරමටම ඊටාම තුනී බවට පත් වෙලා ඒ සිතට අරමුණ උනේ ආකින්චඤ්ඤායතන චිත්තය. එනිසා අරමුණු 4ක් මුල් කරගෙන එකම අරූපාවචර චිත්තය ආකාර 4කට බෙදෙනවා. ඒ වගේම පුඤ්ඤ පාක ක්‍රියා, අරූපාවචර කුසල සිත්, අරූපාවචර විපාක සිත්, අරූපාවචර ක්‍රියාසිත කියන මේ ප්‍රභේදයෙන් අරූපාවචර චිත්තය චිත්තෝත්පාද 12ක් හැටියට බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවෙන් දැකවදාරලා මේ විදියට ඔබට තේරෙන විදියට උගන්වා වදාලා. එතකොට දැන් මේ ආකාසානං ඡායතන චිත්තය පිළිබඳව තව කෙටි හැඳින්වීමක් කළොත් අපේ මහරහත් උතුමෝ ඒ ගැන තම ශිෂ්‍යයන්ට උගන්වා වදාරද්දී කියනවා දැන් පාත්‍රයක තෙල් ගාලා තියෙනවා. එතකොට පාත්‍රයක තෙල් ගාලා තියෙනකොට තෙල් ගාලා තියෙන අවස්ථාවක ලොකු ස්වාමීන් වහන්සේ කියනවා සාමණේර නමට, "එවත්නි මගේ පාත්‍රය රැගෙන එන්න." එතකොට කියනවා සාමණේර ස්වාමීන් වහන්සේ, "ස්වාමීනි පාත්‍රයේ තෙල් තියෙනවා" කියලා. ඒ වෙලාවේ ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා, "එහෙනම් තෙල් ටිකක් අරන් එන්න" කියලා. එහෙම කිව්වට ගේන්න තෙලක් නැහැ, ගෑවිලා තියෙන්නේ. අන්න ඒ වගේ මේ ආකාසානං ඡායතනේ නම් වූ අරූපාවචරයේ ඉහළම තැනට එනකොට සංඥාව, ඒ කියන්නේ ඒ සිතේ පහළ වෙන සංඥා චෛතසිකය, වේදනා චෛතසිකය ඇතුළු සියලු චෛතසික ධර්මයන් බොහොම තුනී බවට පත් වෙලා. ඒකෙන් අදහස් කරන්නේ මේ නිදිගත් ස්වභාවයක් කියන එක නෙමෙයි, මේ නොවැටහෙන ස්වභාවයක් කියන එක නෙමෙයි. ඒකෙන් අදහස් කරන්නේ මේ කිසිම කල්පනාකාරී ස්වභාවයක් නැතිව නිද්‍රාවකට බැසගත්තා කියන එක නෙමෙයි. හොඳ සතියක්, හොඳ සමාධියක් පවතිනවා, ප්‍රබල සමාධියක්, ප්‍රබල සතියක්. හැබැයි මේ සතිය සමාධිය ඒ විදිහට පවත්වන්න ආයාසයෙන් රළු සංඥාවක් පවත්වන්න උවමනා නැහැ. අන්න ඒකයි එතන කියන්නේ. අනායාසයෙන්ම වගේ ඒ ස්ථාමත්ම සුඛම බවට පත් වූ සංඥාවක ඒ හිත පවතිනවා. අන්න එහෙම කියලා තේරුම් ගන්න දැනට. ඉතින් ඔය විදිහට අරූපාවචර චිත්තෝත්පාදයන් පිළිබඳව යම් අදහසක් අද දැන් ඔබ ඇති කරගත්තා. ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ලෝකෝත්තර සිත් පිළිබඳව. තාම වැදගත් කොටස ලෝකෝත්තර චිත්තෝත්පාදයන්. ලෝකෝත්තර චිත්තෝත්පාදයන් කියලා කියනකොට ඒ වෙනුවෙන් තමයි මේ සෑම ව්‍යායාමයක්ම, ඒ වෙනුවෙන් තමයි මේ සෑම උත්සාහයක්ම ගන්නෙ. ඒ නිසා ඒ වෙනුවෙන් තමයි ගත සංවර කරන්නේ,
ඒ වෙනුවෙන් තමයි සිත සංවර කරන්නේ, ඒ වෙනුවෙන් තමයි වචනය සංවර කරන්නේ, ඒ වෙනුවෙන් තමයි මේ ධර්මයේ ඉගෙන ගන්නෙ, ඒ වෙනුවෙන් තමයි දන් දුන්නේ, දන් දෙන්නේ. සෑම දෙයක් මේ උතුම් බුදු සසුන තුළ සිද්ධ කරන මේ මල් පහන් මේ සියල්ලම ඔබ සිද්ධ කරන්නේ මෙන්න මේ කියපු ලෞතුරු භූමියට ප්‍රවිෂ්ඨ වීම පිණිස. නිසා යන පාර හරියටම දැනගන්න ඕන. යන පාර හරියටම දැනගන්න ඕන. ඉතින් ඒ නිසා කවදාවත් නොගිය විරු මාවතක යන්න බලාපොරොත්තු වන කෙනෙක් මග්ග තොටේ තොරතුරු දැනගෙන ගියොත් හොඳයි. නොදැනගෙන ගියොත් බොහෝ ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේ ලෝකෝත්තර සිත් පිළිබඳව කරන විවරණය හොඳට තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඕන. කලින්ට වඩා දැඩි අවධානයක් යොමු කරලා. බුදුරජාණන් වහන්සේ අනන්ත සංසාරයක් පෙරම් පුරලා උපදවා ගත්ත ඒ ලෞතර සැනසීම, ලෞතර විමුක්තිය අවස්ථා 4කින් සටහන් කරන්නට යෙදුණා. ඒ අවස්ථා 4 තමයි සෝවාන් භූමිය, සකදාගාමි අවස්ථාව, අනාගාමි අවස්ථාව, අරහත් අවස්ථාව. ඔබ මේ ටික ඉගෙන ගත්තට පස්සේ නොරැවටි නොපැතලි ඉදිරියට මේ ධර්මයේ පුරුදු කරගෙන යන්න ඒක මහඟු උපකාරයක් වෙනවා. එතකොට මාර්ග අවස්ථාව කියන්නේ මොකක්ද? ඒ කොච්චර වෙලාවක් පවතිනවද? දැන් සමහර අය කියන අපි සෝවාන් මාර්ගයේ ඉන්නේ කියලා. එතකොට සෝවාන් මාර්ගයේ ඉන්නේ. එහෙම කිව්වහම ඒකේ අර්ධ සත්‍යයක් තියෙනවා. සෝවාන් වීම පිණිස පිළිවෙත් පුරනවා කියන අර්ථයෙන්. ඒ සද්ධානුසාරී ධම්මානුසාරී කියන මේ කරුණු බොහෝ දෙනා මේ වගේ කාලයක වර්ධවාගෙන ඉන්නේ. වර්ධවාගෙන ඉන්නේ කියන එකෙන් මම අදහස් කරන්නේ ධර්මයේ උගන්වන්නේ එක දෙයක්, එයත් හිතුවට අරන් තියෙන තවත් දෙයක්. ඉතින් එහෙම ඇති කරගෙන කෙනෙකුට හිතුනොත් මම සෝවාන් මාර්ගයේ ඉන්න කෙනෙක්, මම සෝවාන් කෙනෙක් කියලා, ඒක මහත්ම අලාභයක්. අනධී ගමයෙහි අධිගම සංඥාව අන්තරාය කරයි. මොකක්ද මේකෙන් කියන්නේ? අවබෝධ නොකරපු දෙයක් අවබෝධ කරා කියන සංඥාව. ඒක භයානකයි. එහෙම තත්යකට ආවට පස්සේ වෙනස් කරන්න අමාරුයි. කොච්චර කිව්වත් පිළිගන්න සූදානම් නැහැ. කොච්චර කිව්වත් පිළිගන්න සූදානම් නැහැ. ඒක උපාසක මහත්තයෙක් ඇවිල්ලා හාමුදුරුවනේමට 3 වන ධ්‍යානයට යන හැටි කියලා දෙන්න කියලා. 3 වන ධ්‍යානයට යන හැටි කියලා දෙන්න. ඉතින් දැන් 3 වන ධ්‍යානයට යන හැටි මේ ධර්මයේ උගන්වලා තියෙනවානේ. ඒ විදිහට කියලා දෙන්න නම් දැනගන්න ඕනේ මම 3 වන ධ්‍යානයට යන්න කලින් බුදුරජාණන් වහන්සේ පළමු දෙවන ධ්‍යාන උපදවා ගන්න පිළිපදින විදිහටද මෙයා පිළිපදලා තියෙන්නේ. ඊට පස්සේ අහුවාම කියනවා මම දන්නේ නැහැ කියලා. එහෙමම මම දන්නේ නැහැ කියලා. ඊට පස්සේ කවුද මේ ගුරුවරයා කවුද මේ විදිහට කියලා දුන්නේ කියපුවාම එක භික්ෂුවකගේ නමක් කිව්වා. ඊට පස්සේ මෙයා කියනවා මගේ යාළුවා 4 වෙනි ධ්‍යානයේ ඉන්නේ කිව්වා. ඇත්තට මේ ධ්‍යාන කියන්නේ මොනවද කියලාවත් දැනගෙන නැහැ. ඉතින් මේ දැන් මෙයාට මේ විස්තරයක් කරන්න මට හිතුනේ නෑ වෙහෙසෙන්න ඕනේ කියලා. මොකද තේරුම් ගන්න පිළිගන්නේ නෑ. මං කොයි හාමුදුරන්ගෙම අහගන්න කියලා. ඉතින් ඒ නිසා ඒ වගේ රැවටීමකට ආවෝ මේ කුසල් සිත් එක දිගට කාමාවතර කුසල් සිත් පහළ වෙච්ච පමණින් මේ ධානයක් නෙවෙයිනේ. ඉතින් ඒ වගේ වැරදි අවබෝධයකට ආවකින් කෙනෙක් ඒ ආපු කෙනෙකුට වික්ෂුන් වහන්සේ කෙනෙකුට මොකක් හරි සහතිකයක් දුන්නොත් ඔබ ඉන්නේ මෙතන කියලා ලොකු මුලාවකටපත් වෙනවා. ඒක වැඩිපුර දැනෙන්නේ මරණාසන්න සමයට කිට්ටුනහම. අඬනවා සමහර ඇත්තෝ. අපිට අසවල් ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වා අපි හිතන් හිටිය අනාගාමී කියලා. ඒ වුණාට දැන් එහෙම එකක් දැනෙන්නේ නැහැ. මෙච්චර කාලයක් අපි මෙහෙම කළාගෙන මගේ ළඟට ඇවිල්ලා එහෙම අඬලා තියෙනවා, වැළපිලා තියෙනවා. ඔයත් වහරන අනාගාමී හැඬුවා කියලා. ඉතින් ඒ නිසා එන්න එහෙම ස්වභාවයක් අද ඇති වෙලා තියෙන්නේ
සැබවින්ම මේ ධර්මයේ නොදන්නාකම මේ කියලා දෙන කොටස් ටික හරියට තේරුම් ගත්තා නම් එහෙම රැවටීමක් ආය සසරේවත් ඇති වෙන්නේ නැහැ. ඒ මේක මේ පිරිසුදු ධර්මයේ දරා ගන්නට ගන්න උත්සාහය පාරිශුද්ධ කුසල සංස්කාරයක් පහළ කරනවා. ඒකට මුලාවටපත් වෙන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටි ඉක්මවා යන්න. මිත්‍යා දෘෂ්ටි නැගී ඉන්න. මේක මහඟු අනුබලයක්. ඒ නිසා ඔය දැන් පසුගිය වැඩසටහන් වල හඬපටි ලැබුණනේ. ඒවා නැවත නැවත අහන දැන් මේ වැඩසටහනේ දැන් අද උදේ කියලා දීපු පැය භාගයක් මිනිත්තු 35ක් විතර කියලා දීපු කොටස නොතේරෙන තැනක් තියෙනවා නම් අහුවාම දෙතුන් වතාවක් තේරෙනවා. ඉදිරියේදී වඩාත් හොඳට දැනුම පිරිසිදු වෙනවා. කොහොම නමුත් වැඩසටහන් වාර කීපයක් මේක එක දිගට අධ්‍යයනය කිරීමෙන් අර වගේ මුලාවකට ආයෙ පත්වන්නේ නැහැ. ආයෙත් එම් පත්වන්න හේතුවක් නැහැ. හේතු නැති කරපුවම කොහොමද ඵලෙ නැති වෙනවනේ. එතකොට ලෝකෝත්තර සිත් කියලා කිව්වහම ලෝකෝත්තර කියන මේ වචනේ ලෝකං උත්තරති ලෝකයෙන් එතර කෙරේ කියන අර්ථයෙන් ලෝකෝත්තර කියන ලෝකේ කියන්නේ කුමකට නමක්ද? පංච උපාදානස්කන්ධයට නමක් ලෝකය. ලුජ්ජන පලුජ්ජන ඨේන ලෝකෝ කියලා කියනවා. කැඩෙනවා බිඳෙනවා කියන අර්ථයෙන් ලෝකය කියලා. ඒ කැඩෙන්නේ බිඳෙන්නේ මොනවද කැඩෙන්නේ බිඳෙන්නේ? ඔව් රූපය කැඩෙනවා බිඳෙනවා කියලා පිළිගන්නවද? පිළිගන්නවා. වේදනාව එහෙම වෙන්නේ නැද්ද? වේදනාවත් එහෙම වෙනවා. වේදනාව එහෙම නොවෙනවා නෙමෙයි. වේදනාවේ වෙනස දැනගන්න තියෙන්නේ. දැන් වේදනාව නම් වේදනාව පහළ වේදනාව නම් වූ චෛතසිකය සිතක් සමග පහළ වෙනවා. එතකොට ඒ වේදනාව නම් වූ චෛතසික ධර්මයේ උත්පාදයක් භංගයක් තියෙනවා. ඒ සිතේ උත්පාදයක් භංගයක් තියෙනවා වගේ. එතකොට සෝමනස්ස වේදනාව දෝමනස්ස වේදනාවෙන් වෙනස් වෙනවා. දෝමනස්ස වේදනාව උපේක්ෂා වේදනාවෙන් වෙනස් වෙනවා. කායික සුඛ වේදනාව කායික දුක් වේදනාව නිසා වෙනස් වෙනවා. මෙන්න මේ වෙනස කනෝ වේදනාවේ කැඩෙන බෙදෙන ස්වභාවයක් තියෙනවා. සංකතයක් වේදනාව කියලා කියන්නේ. එතකොට මේ වේදනාව නම් වූ ලෝකය, රූපේ නම් වූ ලෝකේ, වේදනාව නම් වූ ලෝකේ ළඟට සංඥාව. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, සංඥාවේ ඇති වෙනස හැමෝටම ප්‍රකටයි. සංඥාව අපි ගත්තොත් රූප සංඥාවට වඩා ශබ්ද සංඥාව වෙනස්, ඒ දෙකටම වඩා ගන්ධ සංඥාව වෙනස්. රූප සංඥාව තුළ අනේක විද රූප සංඥා තියෙනවා. ඒ රූප සංඥා එකකට එකක් වෙනස්. නමුත් සමස්තය රූප සංඥා කියලා ගත්තොත් මේ අතර ඇති වෙනස, මේ අතර ඇති උත්පාදය, මේ අතර ඇති වය, මෙන්න මේ දේවල් සලකලා සංඥා ලෝකයක් කැඩෙනවා බිඳෙනවා කියලා කියනවා. සංස්කාර ලෝකයක්, විඥාන ලෝකයක් මේ විදිහම තමයි මේ පංච උපාදානස්කන්ධ යට බුදුරජාණන් වහන්සේ ලෝකය කියලා කියනවා. එතකොට ලෝකයේ තවදුරටත් කොටස් තුනකට බෙදෙනවා. මොකක්ද? සත්ව ලෝකය, සංස්කාර ලෝකය, ඊළඟට අවකාශ ලෝකය. එතකොට මේ සත්ව ලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකය කියන මේ තුනින්ම මිදී යනවා කියන අර්ථයෙන්, මුදවනවා කියන අර්ථයෙන් මේ අපි දැන් ඉගෙන ගන්න සිත් වලට කියනවා මොකක්ද? ලෝකෝත්තර සිත් කියලා. ලෝකතෝ නැත්නම් ලෝකං තරතිති. ලෝකය තරණය කරයි. පංච උපාදානස්කන්ධය සංඛ්‍යාත ලෝකේ තරණය කර. අපි හිතමුකෝ පංච උපාදානස්කන්ධය සාගරයක් කියලා. ඒ සාගරය තරණය කරන සාගරයෙන් පිටට යනවා. අන්නේ යනවා කියන අර්ථයෙන් ලෝකුත්තර කියන මේ වචනය බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ. මතක තියාගන්න මේ වචන පවා අහන්ත ලැබෙන්නේ බුද්ධ ශාසනයක විතරයි. ඔය අනිත් වචන උගුල තරම් අහන්න ලැබෙනවා සංසාරේ. මේවා අහන්න ලැබෙන්නේ හැම කාලෙකම. එනිසා යස්මින් සමයේ ලෝකුත්තරං චිත්තං භාවේති තස්මින් සමයේ පස්සෝ හෝති වේදනා හෝති ආදී වශයෙන් ධම්මසංගණී ප්‍රකරණය මේ ලෝකෝත්තර සිතක් පහළ වෙන අවස්ථාවේ හිතේ හැසිරීම, ඒක කොහොමද නිරීක්ෂණයකට පත් කරගන්නේ, කොහොමද අත්දැකීමක් බවට පත් වෙන්නේ, ඒ අත්දැකීම කොහොමද මේක මේ ආර්ය මාර්ගයකට පැමිණීමක් කියලා විනිශ්චය කරන්න හේතු වෙන්නේ. එනිසා මෙවන් භූමියකට පත්වෙච්ච කෙනෙකුට දෙවන්නේකුගෙන් අහලා මම මාර්ගඵලලාභියෙක් දෝ නැද්දෝ කියලා සනාථ කරගන්න ඕමනා නැහැ. ඒක තමයි මේකේ තියෙන සුවිශේෂීම කාරණා.
සුවිශේෂීම කාරණය. ඊළඟට ලෝකම් සමතික්කම්ම අභිභූය ඉද්ධතිති ලෝකුත්තරං කියලා කියනවා. ලෝකය ඉක්මවා සමතික්කම්ම ඉක්මවා අභිභූය මැද පවතී කියන අර්ථයෙන් ලෝකුත්තර කියනවා. ඒකට ලෝකය ලෝකං තරති ලෝකුත්තරං, ඊළඟට ලෝකං උත්තරති ලෝකුත්තරං, ලෝකං සමතික්කම්ම අභිභූය ඉද්ධතිති ලෝකුත්තරං කියන බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට මේ ලෝකුත්තර කියන වචනයට මේ ධර්මයේ තුල දීලා තියෙන අර්ථ නිරූපණය. මේක විකෘති කරලා තේරුම් ගන්න හදන්න එපා. මේ කියපු විදිහට තේරුම් ගත්තාම හොඳ ප්‍රෝම නැති. එතකොට සත්ව ලෝකයෙන් ඈතර වීම, ඊළඟට සංස්කාර ලෝකයෙන් ඈතර වීම, අවකාශ ලෝකයෙන් ඈතර වීම කියන කරුණු තුනක් ඔස්සේ මේ පිළිබඳව මේ ධර්මයේ තුල සාකච්ඡා වෙනවා. එතකොට සත්ව ලෝකයෙන් මුළුමනින්ම ඈතර වීම තුලින්ම සසු ලෝකයෙන් ඈතර වුණා වෙනවා. එනිසා සත්ව ලෝකය සංඛ්‍යාත නැත්නම් සත්වයන් සංඛ්‍යාත ලෝකයෙන් යම් කිසි කෙනෙක් ඈතර වෙනවා නම් ඒ ඈතර වීම සඳහා හේතු වන ප්‍රතිපදාව, ඒ ප්‍රතිපදාව තුල ගමන් කිරීමෙන් ඈතර වෙන අවස්ථාවට පැමිණීමත්, ඈතර වෙන අවස්ථාවේ පහළවන ඈතර වීම වශයෙන් පහළවන අවබෝධය, ඒ අවබෝධයේ ඇතුළත් වන සිත, ඒ සිතේ චෛතසික ධර්ම මොනවාද කියලා කතා කිරීම, ලෝකෝත්තර සිත් ගැන කතා කිරීම. ඒකේ වචන ටික නැවත අහලා තේරුම් ගන්න. එතකොට සෝතාපට්ටි මග්ගෝ, සෝතාපට්ටි මාර්ගය, සකදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අරහත් මාර්ගය කියලා මාර්ග හතරක්. සසර දුකින් මුළුමනින්ම අත මිදෙන ශ්‍රාවකයා විසින් ඒ අවස්ථාව උදාපත් කරගනු ලබන පාරිශුද්ධ අවස්ථා හතරට කියනවා සෝවාන් අවස්ථාව, සකදාගාමී අවස්ථාව, අනාගාමී අවස්ථාව, අරහත් අවස්ථාව කියලා. පින්වත්නි, මේ කියන කරුණු පිළිබඳව දැඩි අවධානය යොමු කරලා හොඳට මතකයට ගන්න. ඒතකොට සෝවාන් සිත කියන්නේ කුමක්ද? ඒ සිතේ ලක්ෂණ මොකක්ද? ඒ සිත නිසා නැති වෙලා යන කෙලෙස් ධර්ම සංයෝජන ධර්ම මොනවාද? එවන් සිතක යෙදෙන චෛතසික ධර්ම මොනවාද? නොයෙදෙන චෛතසික ධර්ම මොනවාද? අන්න ඒක හොඳට තේරුම් සකදාගාමී, අනාගාමී, අරහත් සිත පිළිබඳවත් එහෙමයි. ඒක ඒ විදිහට තේරුම් ගන්නට ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝත කියන්නේ මොකටද? සාමාන්‍ය පාලි භාෂාවෙන් කියනවා නම් සැඩ පහරට නම සෝත, සැඩ පහර. එතකොට සැඩ පහරක් ජල ප්‍රවාහයක්, ජල ධාරාවක් ඉහළට ගලන්නේ නැහැ, පහළට තමයි ගලාගෙන යන්නේ. එතකොට සෑම සැඩ පහරක්ම, ජල පහරක්ම, ජල ධාරාවක්ම කුතෝ සරා නිවත්තන්ති කියලා දෙවි කෙනෙක් ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි, ගලන ගංගාවන් කොතනද නවතින්නේ? මහමෝධ තමයි නවතින්නේ. කුතෝ සරා නිවත්තන්ති. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළනවා ගලන සෑම ගංගාවක්ම මුහුද ළඟදී නම් නතර වෙනවා කියලා. වැව් පොකුණු වලදී නතර වෙනවා. නමුත් වැව් පොකුණුත් පිරීලා ඉතිරිලා ගිහින් ආයන්නේ මුහුදට. අන්න ඒ වගේ මේ සෝත හේවත් සැඩ පහර, සියලු සැඩ පහරවල් සමුද්‍රේ මලා යනවා වගේ නිර්වාණය කියන ඒ පාරිශුද්ධ භූමිය සමුද්‍රයකට උපමා කළොත්, සාගරයට උපමා කළොත් අන්නේ නිර්වාණය නැමැති සාගරයට ගලා බස්නා ජල ධාරාවක් වෙනවා. ඒ ජල ධාරාව ශ්‍රී සද්ධර්මය නම් අන්නේ ශ්‍රී සද්ධර්මයේ නැමැති ජල ධාරාවට පැමිණීම, ඒ සෝතයට සැඩපහරට පළමු ප්‍රවේශයට කියන මොකක්ද? සෝතාපන්න අවස්ථාව කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ වදාළේ අට්ඨංග මග්ග සලිලා, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සලිලයෙන්, එහෙම නැත්නම් දියරැල් වලින් අලංකාර වූ සැඩපහර නැත්නම් ජල ධාරාව, දින වචන නදී, චිරං වහන බොහෝ කලක් ගලා බසින්න කියන එක.
එතකොට අන්නේ ජින වචන නදියට පළමු පැමිණීම ප්‍රත්‍යක්ෂ වශයෙන් පැමිණීම චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම වශයෙන් පැමිණීම තමයි මෙතන අදහස් කරන්නේ. ඉතින් මේ පළමු ප්‍රවේශ අවස්ථාවට කියන සෝතාපන්න අවස්ථාව කියලා. සෝතාපන්න අවස්ථාව. සෝත යයි කියන ලද ආර්ය අෂ්ටාංගික මාර්ගයට පළමු වර පැමිණීමයි සෝතාපට්ටිය කියලා කියන්නේ. දැන් ඔය පදවලට මේ කාලේ බොහෝ විකෘති අර්ථයන් දෙනවා. ඒ නිසා පරිස්සම් වෙන්න ඕන. ඒ වගේ විකෘති අර්ථයන් දරාගත්තොත් මුලා වෙන්නේ ඔබ. තෙරුවන් වහන්සේලා නෙමෙයි. ඉතින් ඒ නිසා සෝතාපන්න කියන වචනාර්ථය එහෙම තේරුම් අරගෙන එතකොට සෝවාන් වීම වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කිව්වා. සෝවාන් වීම වශයෙන් යම් කෙලෙස් ධර්ම සමුදායක් ප්‍රහාණය වෙනවා. අන්නේ කෙලෙස් ධර්ම සමුදාය මොනවද කියලා තේරුම් ගත්තාම සෝවාන් ශ්‍රාවකයා කියන්නේ කවුද කියලා යම් අදහසක් ඇති කරගන්න පුළුවන්. යම් අදහසක්. එතකොට සෑම ලෝකෝත්තර මාර්ගසිතකම දැන් මාර්ගසිත ඵලසිත වශයෙන් අවස්ථා දෙකක් දෙවැදෑරුම් ලෙස ලෝකෝත්තර සිත බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. එතකොට එකම ලෝකෝත්තර සිත සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් වශයෙන් ආකාර හතරකින් ඒ ලෝකෝත්තර සිත කුසල් සිත විපාක සිත වශයෙන් ප්‍රභේද දෙකකින් සිරිමෝමණින් දේශනා කරනවා. මාර්ග අවස්ථාව සෝවාන් සකදාගාමි අනාගාමි මාර්ග අරහත් කියන මේ මාර්ග අවස්ථාවෙන් සිද්ධ කරන්නේ කෙලෙසුන් යලි නූපදින විදියට ප්‍රහාණය කිරීම. ඒ ප්‍රහාණය ඒ විදියට ප්‍රහාණයක් ලෙස අත්විඳීම, ප්‍රහාණයක් ලෙස දරා ගැනීම, ප්‍රහාණයක් ලෙස දැනීම යම් සිතක් නිසාද සිද්ධ වන්නේ. අන්නේ සිත් වලට කියන මොනවද? ඵලසිත කියලා. ඵල සෝවාන් ආදී ඵලසිත. ඒ කියන්නේ තමන් පසු කළ ප්‍රහාණය කළ දුරු කළ කෙලෙස් ඒ කෙලෙස් දුරු වුණා කියන අත්දැකීම නැවත ඒ පුද්ගලයාට උපදවා දෙන්නේ යමකින්ද අන්නේවට කියන ලෝකෝත්තර ඵලසිත කියලා. ඒ කෙලෙස් ප්‍රහාණය කිරීම සිද්ධ කරන අවස්ථාවට කියනවා ලෝකෝත්තර මාර්ග අවස්ථාව කියලා. සැබවින්ම මේ ලෝකෝත්තර මාර්ග අවස්ථාව කියන්නේ ඒක චිත්තක්ෂණිකයි. එක චිත්තක්ෂණයක් තුල සිද්ධ වෙන හරියට හෙන පහරකින් තාල වර්ගයේ හෝ එසේ නොවන ගසක කරටිය කැඩී යාමක් වගේ ආය කෙසේදාක ලියලන්න බැරි වෙන විදිහට ඒ අමුගතිය තව බොහෝ කාලයක් පවතීවි. හැබැයි පැවතුනාට ලියලන්න නැති නිසා තත්පරයෙන් තත්පරයේ ඒ ගහ නැරෙන එක තමයි සිද්ධ වෙන්නේ. අන්න ඒ වගේ මේ මාර්ගඥානය සෝවාන් මාර්ගඥානය ලැබපු කෙනෙකුට ඉන් ඉදිරියට ඒ මුළු භව ගමනම උපරිමයෙන් ගත්තොත් ආත්ම භාව 7කට සීමා වෙනවා. ඒ ආත්ම භාව 7කට සීමා වීම පිණිස උපදිවාලිය යුතු ප්‍රථම චිත්තක්ෂණය නැත්නම් ඒ උදාර උතුම් චිත්තක්ෂණය තමයි සෝවාන් මාර්ග චිත්තක්ෂණය. එතකොට මේ සෝවාන් මාර්ගයේවත් සෝවාන් කියන පදගතාර්ථය වශයෙන් කිව්වොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් වූ සැඩපහරට සමුද්‍රයේ බලා නිර්වාණ සමුද්‍රයේ බලා ගලා බසින සැඩපහරට පළමු ප්‍රවේශය පළමු පියවර තැබීම කියලා කියන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවට කියන සෝවාන් මාර්ග අවස්ථාව. කෙලෙස් ප්‍රහාණය වීම අවස්ථා තුනකින් බුදුරජාණන් වහන්සේ අනුදැන පෙන්වා වදාරනවා. තදංග ප්‍රහාණය, විස්කම්භන ප්‍රහාණය, සමුච්ඡේද ප්‍රහාණය කියලා. තදංග කියලා කියන්නේ යටපත් කරනවා. ඒ කියන්නේ සීලයක පිහිටලා දානය දන්පැන් පූජා කරමින් ලෝභය නම් වූ ස්වභාවය යටපත් කරලා සීලයක පිහිටලා ද්වේෂය නම් වූ ස්වභාවය යටපත් කරලා ඒ විදිහට ඒ කුසල කර්මයන්හි නියැලලා ඒ කෙලෙසුන්ට ප්‍රතිපක්ෂ ශක්තියක් ගොඩනගනවා. අන්න එහෙම ශක්තිය ගොඩනගමින් ඒ කෙලෙස් ධර්ම යටපත් කරගෙන කෙනෙක් ඉන්න සමත් වෙනවා නම් අන්නේ යටපත් කිරීමට කියනවා තදංග යටපත් කිරීම නැත්නම් තදංග ප්‍රහාණය කියලා. හැබැයි දවසක මතු වෙන්න පුළුවන්. ඕනෑම වෙලාවක මතු වෙන්න පුළුවන්. යටපත් කරගෙන ඉන්නකම් හොඳයි. නැති වුණාට පස්සේ මතු වෙනවා. යටපත් කරගෙන ඉන්නකම් කය සංවරයි. නැති වුණාට පස්සේ අසංවරයි. ඒක තමයි හැටි මේකේ. දැන් අද වගේ දවසක ඉතින් සුදු ඇඳුම සීල සමාදානයේ මේ උතුම් වැඩසටහන මේ සියල්ල නිසා කය වචනය සංවර වෙලා නැත්නම් මුළුමනින්ම කය මේ වගේ කාලයක
කය වචනේ අසංවර වීම කියන එක සාමාන්‍ය දෙයක් වෙලා. සාමාන්‍ය දෙයක් වෙලා කියන්නේ දැන් අපි ගත්තොතින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඔය එක කණ්ඩායමක් හිටිය වික්ෂෝන් වහන්සේලා කණ්ඩායමක් එපා කියන දේමයි කරන්නේ. එපා කියන දේමයි කරන්නේ. ඒක පිරිසක් හැරමිලි ටිකක් අතට අරගෙන අර ලී වලින් හදපු සෙරෙක්කු වගේක් දාගෙන අටකස් ටකස් කියන සද්දේ හැමතැනම දේවරම් විහාරේ හැමතැනින්ම ඇහෙන්න පටන් ගත්තා. මේ අත් උපාසකවරුන්ද කියලා එහෙම සෙරෙක්කු හදාගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සේට ඇහුණාට පස්සේ අසාවධානව ආනන්ද ওই සද්දයක් ඇහෙන්නේ මොකක්ද මේක? ලී කොටනවා වගේ සද්දයක්. ඉතින් කිව්වා ස්වාමීනි මේ චබ්බග්ගේ භික්ෂුවන්ට ලී වලින් හදපු මේ සෙරෙක්කු වගේ අකම් වෙලා මේ දාගෙන ඇවිදිනවා කියනවා. ඒ සද්ද තමයි මේ ඉන්නේ. ඉතින් දැන් බැලුව බැලමට එහෙම දැන් ඇවිදගෙන යද්දී සෙරෙක්කුවේ හඬ සද්දේ ආවයි කියලා කෙනෙකුට හිතෙන්නේ නැහැ නේද? කාය අසංවරයක් කියලා. කෙනෙකුට හිතෙන්නේ නැහැ. ඒක ඉතින් සාමාන්‍ය හඬට ඇවිදගෙන යද්දී හඬ කොහොමද වෙනවනේ? ඔය නෝනලා හැම උසේව දාගෙන ඇවිදගෙන යන ටකස් ටකස් ගාලා. ඇත්තටම සෑහෙන ඈත යනකොට ඇහෙනවා. ඉතින් ඒත් හිතන්නේ නැහැ මේ කය අසංවර කර ගැනීමක් කියලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එය මුළුමනින්ම කය අසංවර වීමක් කියලා. මුළුමනින්ම කය අසංවර වීමක්. කායප්පකෝපං රක්ඛේය. කායේන සංවතෝසියා. කායේන සංවරෝ සාධෝ. එහෙමනේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ මහණනි කය අසංවර කරගන්න එපා කිව්වා. එතකොට මොනම දෙයකින්වත් මේ ධර්ම මාර්ගයේ හැසිරෙන භික්ෂුවක් දක්ෂ වෙන්න ඕනි. භික්ෂුවක් නෙවෙයි ගිහියත් පවා දක්ෂ වෙන්න ඕනි. මේ ශරීරේ හුස්ම පවා ඉහළ පහළ ගන්න එක තව කෙනෙකුට පරිබෝධයක් නොවන විදිහට සිද්ධ කරන්න. ඒ වගේම උගුර පාදන එක නමුත් කෙලසොටු සෙම ටිකක් පිට කරන එක නමුත් වැඩි නෙමේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන වැසිකිළියකට කැසිකිළියකට ගිහිල්ලා මේ කිසිම ශබ්දයක් පිටට එන්න තියන්න එපා කියනවා. ඒ විදිහට ඒ සෑම තැනකම කය සංවර කිරීම පිළිබඳව ඒ සෑම තැනකම සිහිය පැවැත්වීම පිළිබඳව මහා කරුණාවෙන් දේශනා කරනවා. ඉතින් ඒ නිසා ඔය අත්ංගේ ජීවිතවල ඒ තැන් ගැන හොඳට සැලකිලිමත් වෙන්න. දැන් අද නම් එහෙම කරන්නේ නැති වුණාට ඉදිරියටත් නිවන් දකින්නකම් එහෙම කරන්න හිතන්නවත් එපා. ඒ ශබ්දයෙන් කෙනෙකුට බාධා වෙන්න පුළුවන්. ඒ ශබ්දය නිසා කෙනෙකුගේ සමාධියට බාධා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඇවිදින ගමනේ එච්චර ශබ්ද දාගෙන යන්න අවශ්‍ය නැහැ. නේද? එහෙම ශබ්ද කරගෙන කොහේ යන්නද කාට පේන්නද? ඒ නිසා ශබ්ද ඇහෙනවා නම් මේ දැන් අපේ සමහර ස්වාමීන් වහන්සේලා ඉන්න දැන් දානේ වළඳද්දී අපිට කියනවා නසුරු සුරු කාරකම් නචපු චපු කාරකම් කියලා දානේ වළඳනකොට හේට මෙල ශබ්ද ඇහෙන විදියට අමිහිරි හඬ නැංවෙන විදියට තව කෙනෙකුට පිළිකුල් වෙන විදියට ඒව කරන්න බෑ. භික්ෂුවක් වුණොත් එහෙම කරනවා නම් ඉඳුරාම වැරදි. ඒවට ශික්ෂා පදත් පනවල තියෙනවා. ඉතින් ගිහියත් උනත් එහෙම තමයි. ආහාර පාන අනුභව කරනකොට හැන්දි පිඟන් කෝපයකට හප්පන්නේ නැතුව බොහොම සංවරශීලීව තමන්ටවත් අනුන්ටවත් ඒ ක්‍රියාවන් නිසා බාධාවක් නොවන විදිහට බොහොම සංවර වේ දේවල් කරන්න ඕනේ. එතකොට තමයි සීලය අර්ථාන්විත සීලයක් වෙන්නේ. එහෙම රකින්න සීලයෙන් තමයි දෙවි මිනිසු සාදුකාර දෙන්නේ. එහෙම ආරක්ෂා කරන සීලයකින් තමයි සමාධියක් උපදින්නේ. ඒ නිසා සීලය දුර්වල නිසාමයි සමාධියක් නැත්නම් සමාධිය නැත්තේ. ඕලාරිකව බැලුව බැලමට සීලය දුර්වලයි කියලා ඔයත් අන්න වැටෙන්න පුළුවන්. නමුත් සීලය දුර්වලයි කියන එකට හොඳම උදාහරණයක් තමයි සීලය දුර්වල වෙන තැනක් හැටියට හරි ඒ කාලේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට රෝගයක් හැදුනේ. රෝගය හැදුනට පස්සේ අමනුෂ්‍යයෙක් ගිහිල්ලා දැනුම් දුන්නේ ආවේශ වෙලා. ඒ වෙලාවේ ලැබිච්ච පින්ඩපාතෙවත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බාරගත්තේ නැහැ. කිව්වා ඒ පින්ඩපාත ගිහිල්ලා අයින් කරන්න, ඉවත් කරන්න. ඉවත් කරනකොට මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ රෝගයක් ප්‍රහාණය වුණා. රහතන් වහන්සේලාගේ ඒ විදිහේ සීලයක් තිබුණා නම් රහත් වෙන්න පිළිපදින අයගේ කොච්චර සීලයක් තියෙන්න ඕනිද? ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. මේ අද වගේ දවසක රකින්න සීලය, ඒ රකින්න ආරක්ෂා කරගන්නා සිත, මේ විදිහට යටපත් කරන කෙලෙස් ධර්ම මේ මොහොතෙන් ඉවත් වුණාට පස්සේ එන්න දෙන්න එපා. ඒක නිසා තදංග ප්‍රහාණය කියන එක දිගටම සමුච්ඡේද ප්‍රහාණයක් යම් දවසකදී ඇතිවන්නේ ඒ මොහොත දක්වාම දියුණු කරන්න. සමුච්ඡේද ප්‍රහාණය ඇති වෙන්න මෙපිටින් තියෙනවා විස්කම්බන ප්‍රහාණය කියලා. ඒ කියන්නේ සිතටවත් කෙලෙස් ඇති නොවන විදිහට
සිත ආරක්ෂා කිරීම. ඒක සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ මේ කලින් ඔබට උගන්වපු රූපාවචර අරූපාවචර සමාපත්තිය ඉපදවීම තුළ. අවුරුදු ගණන්, අවුරුදු දහස් ගණන්, දසදහස් ගණන් කෙලස් ධර්ම හිතට නූපදින විදිහට ඉන්න අවස්ථාව ලැබෙනවා. ඒ තත්වයට හිත දියුණු කිරීමෙන් අනතුරුව. එතකොට එහෙම විස්කම්බන වශයෙන්, තදංග වශයෙන් කෙලස් ප්‍රහාණය කළා යලි කිසිදාක නූපදින විදිහට කෙලස් ප්‍රහාණය කරන අවස්ථාවටපත් වෙනවා. එතකොට මේ අවස්ථාවට එන්න නම් තදංග විස්කම්බන වශයෙන් කෙලස් යට කරලා ආත්ම භාව දසදහස් ගණන් පුරුදු වෙන්න ඕනේ යතන කෙනෙක්. ලක්ෂ ගණන් පුරුදු වෙන්න ඕනේ. මහා ශ්‍රාවකෙක් වෙන උතුමෙක් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරුදු වෙනවා මේ කෙලස් යටපත් කිරීම. දේශන සාරිපුත් ස්වාමීන් වහන්සේ, මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ අවසාන ආත්ම භාව 500ම තදංග වශයෙන් කෙලස් යටපත් කළා. අවසාන ආත්ම භාව 500ක් තදංග වශයෙන් විස්කම්බන වශයෙන් කෙලසුන් යටපත් කළා තමයි සමුච්ඡේද ප්‍රහාණයට එකම ගාථාවකින් ආවේ. ඒ නිසා දවසෙන් දෙකෙන් බලාපොරොත්තු වෙන්න එපා. දවසෙන් දෙකෙන් බලාපොරොත්තු වෙන්න එපා කියන්නේ දවසෙන් දෙකෙන් බලාපොරොත්තු වුණාට කමන්නේ ජීවිතය අතහැරලා සීල සමාධි ප්‍රඥා පුරනවා. ජීවිතය පිළිබඳව ලොකු අපේක්ෂාවකුත් තියාගෙන අනිත් දේවල් පිළිබඳව ලොකු අපේක්ෂාවක් තියාගෙන පුංචි කාලයක් මේකට ගත කරලා ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඒක නුවණට උරු නැහැ. ඉතින් ඒ නිසා අද උදෑසන කාලේ වැඩසටහනක් මෙතනින් දැන් නතර කරනවා. ඊළඟට හවස් කාලේ වැඩසටහනදී අපි බලාපොරොත්තු වෙන මේ ලෝකෝත්තර සිත් පිළිබඳව වැඩි දුරටත් සාකච්ඡා කරන්න. ඒ නිසා දැන් මේ මොහොතේ පටන් සියලු දෙනාම මනා සංවරයෙන් යුක්ත. ඔය දැන් සද්ද බන්ධ හැන්නේ ඒ කියන්නේ කාය අසංවරය කියන එක. මේවට තන චෝදනා කරන එකක් නෙමෙයි. අපි ඒ තැන්වල පවා සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙම සැලකිලිමත් වෙන්න වෙන දවසක් නෑනේ. දැන් ගෙදර ඉන්න දවස්වල එහෙම සංවරයක් නෑනේ. එහෙම වෙන්න වෙලාවක් නෑනේ. අද වගේ දවසක තේවිලා ඉන්නේ උදෙසා. ඒ නිසා උපරිමයෙන් උත්සාහවත් වෙන්න ඕනේ. ඒ නිශ්ශබ්ද භාවය රැකගෙන ඉගෙනගත්ත ධර්ම කරුණු මනසිකාර කරනකම මහා භූත වලින් සමන්නාගත මේ ශරීරයේ මේ ජීවිතයේ දෙස හොඳට නුවණින් බලමින් පුරුදු කරන කර්මස්ථානයේ සිය යොමු කරගෙන සෑම දෙයක්ම සිද්ධ කරන්නේ. සිද්ධ කරද්දී මේ යම් සම්දයක් මේ තම ශරීරය නිසා හෝ හැසිරීම නිසා හෝ ආවාට ලක බාධාවක් නෙමෙයි. නමුත් හොඳට හිතලා මුළුමනින්ම කය වචනය මනා පාලනයකට නතු කිරීමට ඔබ වග බලා ගන්න ඕන. ඒ නිසා සංවර සිතකින් පුළුවන් නම් මේ මොහොතේ ඉඳන් අද වැඩසටහන අවසන් වෙනකන් එක වචනයක් කතා නොකරින්. එතකොට වචී සංස්කාරයේ සෑහෙන තරමකට සංසිඳෙනවා. පුළුවන් නම් එක වචනයක් කතා නොකර මේ භාවනාව පුරුදු කරන්න. ශ්‍රද්ධාතු මනසිකාරය සිද්ධ කරන්න. අත්තිමස්මින් කායේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. මෙන්න මේ හය ඔස්සේ ජීවිත මේ ශරීරය දිහා බලාගෙන ඇවිදිනකොට එහෙට මෙහෙට යනකොට සසු කටයුතු කරනකොට ආහාර දානේ වළඳනකොට මේ ධර්මය අහන වෙලාවට හැර අනිත් සෑම වෙලාවකම ওই මානසිකාරයෙන් අද දවසේ පසු වෙන්නේ. එහෙම තමයි දිනන්න තියෙන්නේ. සද්ද කළා දිනන්න බෑ. නිහඬ වෙන්න පුළුවන් තරම් නිවෙන්න ඉඩ දෙන්න. රත් කරන්න එපා. පුළුවන් තරම් නිවෙන්න ඉඩ දෙන්න. නිවෙන්න ඉඩ දෙන කෙනෙකුගේ පළවෙනි තුන්දකම තමයි වචනය අවම කිරීම. වචි කතා නොකර ඉන්න බැරි තත්ත්වයට එන්න පුළුවන්. රහතන් වහන්සේලාත් කතා නොකර හිටියානම් මේ රහතන් වහන්සේලාට පරිබෝධයක් වුණා නම් නිතර කතා කරන එක අපි වගේ අයට කවර කතා කරනවා. ඒ නිසා සංවරයක් ඇති කරගන්න හැමෝටම අද දවස නැවත වතාවක් මම සිහිපත් කරනවා. නොලැබූ ඥාන දර්ශනයන් පහළ වෙන වාසනාවන්ත උපෝසත දවසක් වේවා කියලා මම සියලු දෙනාටම සිතනවා.